අද මැයි මාස 4 වෙනි සඳුදා වික්ටෝරියා ප්‍රාන්තයේ රිපර්ට් බ්‍රුක් පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ සිට අප කෙරෙහි මහත් කරුණාවෙන් අද ධර්ම දේශනාව ඉදිරිපත් කිරීම සඳහා වැඩම කර සිටින්නේ කන්දේගේ ගෙදර ගුණධර්ම ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සාදුකාරයක් දී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. කපිල ජිනදාස මහතාගේ මව වන යුඩ්.ඩී. සීලවතී මාතාව 81 වසරක් ආයු වළඳා අප්‍රේල් මාස 28 වෙනිදා කලුරිය කලෙන් ඒ පිළිබඳ සත්දිනක් පිරීම නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ මහතාගේ පියාවන කේ.එල්. ජිනදාස මහතා කලුරිය කර වසර 5මාරක් පිරීම නිමිත්තෙන් සහ දිනේෂා ජිනදාස නැගණිය දිනේෂා ජිනදාස මහත්මියගේ නැගණිය වන දිලෝෂා නිල්මිනි මහත්මිය කලුරිය කර වසර 30ක් පිරීම නිමිත්තෙන් ඔවුන් සිහිපත් කර පින් පැමිණීමේ අරමුණින් අද ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ කපිල ජිනදාස මහතා. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා රැස්ව සිටින පිරිස පංචශීලෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත් සෑම සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා සූදානම්ව নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්මං. ආම භන්තේ.
සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स रतो कुजनो नाम धम्मचक्खेहि संयुतो हिरितस्य अपलम्बो सच्छस्य परिवारणं धम्माहं सारथिं ब्रूमि सम्मादिट्ठिपुरे जवम् यस्य एषा दिशंयानम् इत्थया पुरुषस्य वा सचेतेन यानेन निब्बानस्यैव सन्तिकेति සාදු සාදු සාදු. श्रद्धा बुद्धि संपन्न वासनावंत सत्पुरुष पिन्वතුනි පින්වත් සෑම සියලු දෙනාම තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණ ඒ උතුම් වෙසක් මංගල්‍යය ඉදිරියේ තබාගෙන ඒ උතුම් අසිරිමත් සංසිද්ධිය අනුස්මරණය කරමින් ඒ වටිනා උතුම් ධර්මය අපේ සිහියට නංවාගෙන අපි මේ වෙසක් සමයේදී මේ සෝදානම් වන්නේ අපේ ගුණ ධර්ම ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමින් අපේ ධර්මඥාන භාවනාඥාන දියුණුවට පත් කර ගැනීමේ බලාපොරොත්තු වෙනුයි. අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානීය තබා ගන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සඝාතක වර්ගයේ දේවපුත්ත දේවතා සංයුත්තයේ පස්වෙනි ආදිත්ත වර්ගයට අයත් වෙන 6 වෙනි අච්චරා සූත්‍රය එහෙම නැත්නම් ධම්ම රථ සූත්‍රය නමිනුත් හඳුන්වනවා. මේ සූත්‍රය තමයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානීය තබා ගන්නට යෙදුනේ. පින්වත් සෑම සියලු දෙනාම දැන් මේ ධර්ම ශ්‍රවණමය පින්කම කුසලය
අත්පත් කර ගැනීමට සූදානම් වෙන මොහොත. ධර්ම දේශනාව කියලා කියන්නේ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙන නිවන් දොරටුවක්. ඒ වගේම ඊටාම වටිනා කුසලයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේට අමතලා දේශනා කොට වදාරනවා ආනන්දය මේ අන් අයට ධර්මය දේශනා කරනවා කියලා එක ලෙහෙසි පහසු කාරණයක් නොවේ. ඒ ධර්ම දේශනාව සිදු කරන්නා වූ කෙනෙක් වෙත්නම් ඒ ධර්ම දේශකයෙක් වෙත්නම් ඒ ධර්ම දේශකයා කරුණු පහක් හිතේ තබාගෙන තමයි ධර්ම දේශනාවක් කළ යුතු වන්නේ. ආනුපුබ්බි කතං කතෙස්සාමීතේ පරේසං ධම්මෝ දේශේතබ්බෝ. අනුපිළිවෙල කතාව අනුව ධර්ම දේශනා කරන්නෙමි අනුන්ට දහම් දෙසිය යුතුයි. අනුපිළිවෙල කියලා කියන්නේ පින්වතුනි අනුපිළිවෙලවල දෙකක් තිබෙනවා. එකක් තමයි ලෞතර සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන දාන, සීල, ස්වර්ග ආදී වශයෙන් සඳහන් වෙන ඒ පිළිවෙල දේශනාව. ඊළඟට තිබෙනවා ඒ තමන් මාතෘකා කළ සූත්‍රයක් වේවා ගාථාවක් වේවා අන්න ඒ සූත්‍රයට ඒ ගාථාවට අනුරූපව එයට ගැලපෙන හැටියට කරන දේශනාව. එතකොට අනුපිළිවෙල දේශනාව ආනුපුබ්බි කතං කතෙස්සාමි අනුපිළිවෙලින් ධර්ම දේශනා කරන්නෙමි කියන මෙන්න මේ අදිෂ්ඨානය හිතේ දරාගෙන ධර්ම දේශනා කරනකොට ඒ තමන් මාතෘකා කළ සූත්‍රයට අනුව නැත්තම් ඒ දහම් පදයට අනුව ඒ විස්තර කතාව ඒ ධර්මය පැහැදිලි කරලා දෙන්නට ඕන කරනවා. ඒක තමයි මෙතන ආනුපුබ්බි කතං කතෙස්සාමීති කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම දෙවැනි කාරණේ බවට පත්වන්නේ ඒ ධර්ම දේශකයන් වහන්සේ ඒ ධර්ම දේශනාව සිදු කරන විට ඒ ධර්මය පැහැදිලි කිරීම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් කරුණු ගෙනහැර දක්වමින් ඒ වගේම ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන උදාහරණ ගෙනහැර පාමින් ඒ ධර්ම කරුණු වලට උදාහරණ දක්වමින් එය සහතික කරන්නට එය පැහැදිලි කරන්නට බුද්ධ දේශනාවක් බවට පැහැදිලි කරන්නට ඒ කරුණු දක්වන්නට ඕන කරනවා. ඒ විදිහට ඒ ධර්ම දේශනාව සිදු කරන්නට ඕනේ. ඒ වගේම තුන්වෙනි කාරණය අනුත්තයතං පටිච්ච අනුත්තයතං පටිච්ච කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේශේතබ්බෝ. අනිත් අයට ශ්‍රාවකයන්ට දායක පින්වතුන්ට ධර්ම දේශනා සිදු කරනකොට අනේ මේ බුදු වදන ශ්‍රවණය කරන්නා වූ මේ ඇත්තෝ මේ බණ අහලා ශ්‍රද්ධාව ඇති කර ගනිත්වා. සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දියුණු කර ගනිත්වා. නිවන් මඟ අනුගමනය කෙරෙත්වා. ධ්‍යාන සමාධි සමාපatti අභිඥා සමත විදර්ශනා මාර්ගඵල නිවන දක්වා
ගමන් කරන්නට වීරිය කෙරෙත්වා කියන මෙන්න මේ කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන ඒ ධර්ම දේශනාව සිදු කරන්නට ඕනේ. ඒ වගේම හතරවෙනි කාරණය න ආමිසන්තරෝ කතං කතෙස්සාමීති පරිසන්ධම්මෝ දේශිතබ්බු. ධර්මදේශකයන් වහන්සේ ධර්ම දේශනාව සිදු කරන්නට ධර්මාසනාරූඪ වෙන විට තමන්ගේ හිතේ තිබෙන්නට ඕන කරන්නේ මේ සත්වයන් සසර දුකින් නිදහස් වීමට මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව මං පැහැදිලි කර දෙනවා. මේ පැහැදිලි කරන කුසල බලය හේතු කරගෙන මටද මේ ජාති ජරා ව්‍යාධි මරණාදී සංසාර දුකින් නිදහස් වෙන්නට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයන්ගෙන් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා වාසනාව වේවා කියන මෙන්න මේ අදහස හිතේ තබාගෙන කියන නිස්සරණාධ්‍යාසය කියලා. අන්නේ නිස්සරණාධ්‍යාසයෙන් තමයි ධර්ම දේශනාවක් කළ යුතු වන්නේ. එහෙම නැතුව න ආමිසන්තරෝ කතං කතෙස්සාමීති. ආමිස පූජාවන් ලබන්නට අපේක්ෂාවෙන් එහෙම නැත්නම් ප්‍රසිද්ධ වීමේ අදහසින් කීර්තිය ලැබීමේ අදහසින් ලෝකයාගෙන් වැඳුම් පිදුම් ගෞරව සත්කාර සම්මාන ලැබීමේ අදහසින් ඒ ධර්ම දේශනාව නොකළ යුතුයි. ඒ අදහසින් ඒ අරමුණින් අයින් වෙලා අර විදිහට තමන්ටත් අනුන්ටත් නිවන අවබෝධ කර ගැනීමට උපකාර වේවා කියන මේ වටිනා පිරිසිදු අදහස හිතේ තබාගෙන ධර්ම දේශනා පැවැත්විය යුතුයි. පස්වෙනි කාරණය තමයි අත්තානංච පරංච අනුපහච්ච කතං කතෙස්සාමීතේ පරිසන්ධම්මෝ දේශිතබ්බු. තමන් කරන ඒ දේශනාවෙන් කවුරුවත් පහත් කරලා කවුරුවත් නින්දාවට භාජනය වෙන හැටියට කවුරුවත් කැපිලා මැකිලා යන හැටියට ප්‍රකාශ කරන්නෙත් නැතුව ඒ වගේම තමනුත් උසස් වෙන හැටියට තමන් හුවා දක්වමින් ඒ වගේම තමන්ගේ ගුණ ඉස්මතු කරමින් එහෙම දේශනා කරන්නටත් සුදුසු නැහැ. අන්න ඒ කියන අයහපත් කරුණු අයින් කරලා හොඳ ගුණ යහපත් අරමුණු ඉදිරිපත් කරගෙන ඒ දේශනාව සිදු කරන්නට ඕන කරනවා. අන්න එහෙම දේශනාවක් පැවැත්වීම සිදු කිරීම ඉතාම අමාරු, ඉතාම දුෂ්කර, ඉතාම අපහසු කාරණයක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. එහෙමනම් දැන් මේ මොහොතේදී මේ ශ්‍රාවක ඔබ සෑම දෙනාත් අපට මේ ධර්ම ශ්‍රවණය අපේ සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දියුණුව පිණිස ධ්‍යාන සමාධි සමාපatti අභිඥා සමත විදර්ශනා මාර්ගඵල නිවන් අවබෝධය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන එවැගේම ධර්ම දේශනා කරන අපටද මෙම ධර්ම දේශනාමය ධර්මයේ පැහැදිලි කිරීමේ කුසලය උතුම් නිර්වාණ සම්පත්තිය පිණිසම වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ ධර්ම දේශනාව සිදු කරමු, ධර්ම ශ්‍රවණය සිදු කරගනිමු. භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දේශනා ගාථා කිහිපයක් අපි මේ මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. පින්වතුනි, මේ ගාථාවන්ගෙන් සඳහන් වෙන්නා වූ මේ ධර්මය අපට පැහැදිලි කරගන්නට මේ දේශනාව සිදු කරන්නට හේතු වුණ නිධානය එක්කම තේරුම් ගත්තොත් තමයි අපට මේක වඩා පැහැදිලි වෙන්නේ, අවබෝධ වෙන්නේ, තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
ලෞතර සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් ඒ ධර්මයේ දේශනා කරමින් ගම් නියම්ගම් රාජධානිවල චාරිකාවේ වඩිමින් ඒ ධර්ම දේශනා කරන අතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ සැදැහැතියෙක් මේ ධර්මය ගිහි ජීවිතයේ ඉඳගෙන දියුණු කරන්නට අපහසුයි. මේ කියන ප්‍රතිඵල ලබන්නට අපහසුයි. එනිසා මම පැවිදි වෙන්නට ඕනේ කියලා පැවිදි වෙලා පැවිදි ගුණධර්ම පැවිද්දක් ගත කරන්නට අවශ්‍ය කරන වත්පිළිවෙත් ආදිය ඉගෙන ගනිමින් 5 අවුරුද්දක් මුළුල්ලේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ සෙවණි ඒවා හදාරමි විනය පිටකය ඉගෙන ගත්තා. උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා වුණාට පස්සේ උන්වහන්සේ උපාධ්‍යායන් වහන්සේ හෝ ආචාර්යයන් වහන්සේ යටතේ අවුරුදු 5ක් වාසය කළ යුතුයි. ඒ තමන්ගේ සීලය ආරක්ෂා කර ගන්නට මහානකම රැක ගන්නට අවශ්‍ය කරන ඒ විනය ගුණදහම් ආදිය ඉගෙන ගැනීමට ප්‍රගුණ කර ගැනීමට එහෙම ඉගෙනගෙන ඊට පස්සේ තමන්ට පුළුවන් තමන් කැමති තැනකට ගිහිල්ලා තමන්ගේ ගුණධර්ම පුරා ගන්නට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 5ක් ඒ විදිහට ගුරුවරුන් යටතේ ගුරුවරුන්ගේ සෙවණි ඒ ගුණධර්ම හදාරලා අනතුරුව ගුරුවරුන්ගේ අවසරය ඇතිව කමඨහන් ලබාගෙන රහත් බව දක්වාම නිවන් දැකීමට උපකාර වෙන හැටියට කමඨහන් ලබාගෙන දුර බැහැර ප්‍රදේශයකට ගිහිල්ලා ස්වාමින් වහන්සේ භාවනා කරනවා. ඒ භාවනා කරනකොට හැම දෙයක්ම මධ්‍යම ප්‍රතිපදාවට ඇතුළත් වෙන හැටියට තමයි ඒ කටයුතු සිදු කළ යුතු වන්නේ. අන්තගාමීව අන්තයකට වැටුණොත් එහෙම ඒ භාවනාවත් කඩාකප්පල් වෙනවා. එහෙම නැත්නම් Tamante භාවනාව බලාපොරොත්තු හැටියට සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේ පිළිවෙත් පුරන්නට ඕනේ කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරලා තිබෙනවා රාත්‍රී පෙර යම චංකමනේනවා නිසජ්ජාය. ඒ කියන්නේ සක්මන් භාවනාවෙන් හෝ පර්යංක භාවනාවෙන් යුක්තව ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේතු. ආවරණීය ධර්ම කියලා කියන්නේ නිවන අකුරන නිවන වළකන ධර්ම කියන තේරුම. එතකොට නීවරණ ධර්ම රාග, ද්වේෂ, මෝහ, මදමාන ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත දුරු කරමින් කමඨහං භාවනාවක් නිරත වෙන්න. ඊළඟට රාත්‍රිය මජ්ක්‍ධිමං යාම රාත්‍රී මධ්‍යම යාමයේහි සතෝ සම්පජානෝ සිහියෙන් යුක්තව උත්ථාන සෙය්‍යං මානසිකාරිත්වා නැගිටින හැඟීම ඇති කරගෙන සතෝ සම්පජානෝ සිහියෙන් යුක්තව නින්දට යන්න. එතකොට රාත්‍රී මධ්‍යම යාමයේ නිදා ගන්නට ඕනේ. නිදාගෙන අලියම් කාලේ අරුණට පළමුව නැගිටලා උන්වහන්සේ නැවත අර විදිහට සක්මන් භාවනාවෙන් පරියංක භාවනාවෙන් නීවරණ ධර්මයන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින් ඒ බණ භාවනා කටයුතු වල නිරත වෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබලා මේ නිදා ගනිමින්
නින්දට වැටිලා තීන මිද්දයට වැටිලා වීරිය හීන කරගෙන කටයුතු කරන්නට ගියාම නිවන් දකින්න පමා වෙනවා. මේ දුකින් නිදහස් වෙන්නට පමා වෙනවා, පරක්කු වෙනවා. ඒ නිසා ඉක්මනින් නිවන් දකින්නට ඕනේ. පමා වෙලා බෑ. සසර බය බොහොම බියජනකයි. කොයි වෙලාවෙ මරණයටපත් වෙයිද දන්නේ නැහැ. ස්වාමින් වහන්සේ රාත්‍රී නිදාගන්නේ නැහැ. ඇඳ කෙලින් කරලා තබලා රාත්‍රී කාලයේ ස්වාමින් වහන්සේ භාවනා කරනවා. එපමණක් නෙවෙයි. සිහිය හොඳට දියුණු වෙන්නට නම්, ප්‍රඥාව වැඩෙන්නට නම් ශරීරයට ආහාර ශක්තිය අවශ්‍යයි. ආහාර ශක්තිය නැති වුණොත් සිහිය දුර්වල වෙනවා, ශරීරය දුර්වල වෙනවා, වීරිය හීන වෙනවා. සිහිය පිහිටන්නේ නැහැ, භාවනා කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ආහාරත් අවශ්‍ය වෙනවා. ආහාර සප්‍රාය කියලා බුදුරජාණන් වහන්සේ සප්‍රාය ධර්මයක් හැටියට මේ ආහාරය දේශනා කරලා තිබෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ දානීය ගැනීමත් පමාවක්. මේ නිවන් දකින්නට යන ගමනට බාධාවක් කියලා ස්වාමීන් වහන්සේ දානීය ගැනීමත් වළක්වනවා. දැන් දානීය ගන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේ වීරයෙන් භාවනා කරනවා. නිවන් මාර්ග වඩනවා. සක්මන් භාවනාවෙන්, පරයන්ක භාවනාවෙන් කාලය ගත කරනවා. ඉතින් ස්වාමින් වහන්සේට මෙහෙම ආහාර නැතුව දිග දවස් දුර කාලයක්, වැඩි කාලයක් ජීවත් වෙන්නට බෑ. ස්වාමින් වහන්සේගේ කය දුර්වල වුණා. සක්මන් භාවනාව කර කර ඉද්දිම ස්වාමින් වහන්සේ වෙහෙසටපත් වෙලා සක්මන් කෙළවර තියෙන ආලම්බන පූර්ව නැමැති හේතු වෙලා ඉන්නට පුළුවන් නිින්ද යන්නේ නැතුව වෙහෙස නිවා ගන්නට කෙලින් ඉන්න පුළුවන් ලැහැල්ලක් සවි කරනවා. අන්නේ ආලම්බන පූර්වයේ හේතු වෙලා ස්වාමින් වහන්සේ ඉන්නකොට එහෙමම මරණයටපත් වුණා. අපවත් වුණා. සංසාරයේදී ස්වාමින් වහන්සේට නිවන් දකින්නට කරන පාරමී බල ශක්තිය අඩු නිසාද උන්වහන්සේට නිවන් දකින්නට ලැබුණේ නැහැ. වීර්ය අධිකකම නිසා ස්වාමින් වහන්සේගේ ආයුෂ කෙටි වුණා. ස්වාමින් වහන්සේ ඒ භාවනා කරමින් සිටි නිසා, කුසලයක් කරමින් සිටි නිසා උන්වහන්සේට බාධාවක් වුණේ නැහැ සුගතිය උත්පත්තිය ලබන්නට. පින්වතුනි, දුරස්මින් යේව මරණං කියලා ධර්මයේ වචනයක් හඳුන්වනවා. ඒ වචනයෙන් හඳුන්වන්නේ කෙනෙක් භාවනාවේ යෙදී ඉන්නවා නම්, සක්මන් භාවනාවේ, එහෙම නැතිනම් පරයන්ක භාවනාවේ යෙදিলা ඉන්නවා නම්, එහෙමත් නැතිනම් බණ අහනවා නම්, එහෙමත් නැතිනම් වන්දනාවක යෙදিলা ඉන්නවා නම්, පින්කමක යෙදෙනවා නම්, එහෙමත් නැත්නම් වන්දනා ගමනක යෙදෙන අවස්ථාවකදී නම්, එහෙමත් නැතිනම් ධර්ම දේශනාවක් කරන මොහොතක නම් කෙනෙකුගේ මරණය සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් ඒ කෙනා සුගතිය තමයි උත්පත්තිය ලබන්නේ, දිව්‍ය ලෝකේ. ඒ මොකද කුසලයක් කරමින් සිටින මොහොත. පින්වතුන් අහලා තියෙනවා ඇති, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉතා දුප්පත් උපාසිකා මාතාවක් දඹදිව රජගහ නුවර තමන්ට පූජා කරගන්න කිසිවක් නැතිව බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදහන් කරලා සකස් කරපු වාල සංඝාට චෛත්‍යය වේළුවනාරාමයේ තියෙන රජගහ නුවර, මේ වාල සංඝාට චෛත්‍යය කරා යනකොට අතරමඟදී වැටකුළු වැලක තිබුණා මල් තුනක්. පාලියෙන් හඳුන්වන කෝසාතකී කියලා. මෙන්න මේ වැටකුළු මල් තුනක් කඩාගෙන මෙතුමිය බුදුගුණ සිහිපත් කරමින් බලවත් ශ්‍රද්ධාවෙන් බලවත් ප්‍රීතියෙන් යුක්තව
අර චෛත්‍ය කරා ගමන් කරනවා. එහෙම යනකොට අතරමඟදී අලුත බිහි කරපු පැටවෙක් ඇති වැස්සියක් එළදෙනක් මේ උපාසිකාවට ඇවිල්ලා ඇන්න. ඒ මොකද අතීතයේ තමන් සමග වෛර බැඳගෙන හිටපු යක්ෂණියක් මේ එළදෙනට ආවේශ වෙලා තමයි ඇවිල්ලා ඇන්නේ. ඉතින් ඒ නිසාම මෙතුමිය මරණයට පත් වුණා. මරණයට පත් වුණේ අර කුසල චේතනා අරමුණකින් බුදු ගුණ සිහියෙන් තමයි ගමන් කළේ. බලවත් ශ්‍රද්ධාවෙන්. අන්න ඒ කුසල බලය නිසා මෙතුමිය මරණයට පත් වෙනවා සමගම ගිහිල්ලා තවතිසා භවනයේ සක්දෙව් මහරජතුමන්ගේ පරිවාර දිව්‍ය අප්සරාවන් අතර උත්පත්තිය ලැබුවා. අඩුතුන් කෙලක් දිව්‍ය අප්සරාවන් කියලා කියනවා. අඩුතුන් කෙලක් කියලා කියන්නේ කෝටි 2.5ක් පමණ ඒ දිව්‍ය අප්සරාවන් අතර කහපාට වස්ත්‍රාභරණයෙන් සැලසිලා කහපාට රැස් විහිදුවමින් අනෙක් අයගේ තේජස යටපත් කරමින් උපන්නා. ඉතින් සක්දෙව් මහරජතුමා මේ පිරිසේ මේ අලුතෙන් උපන්න මේ දිව්‍යාංගනාවගේ මේ තේජස දැකලා සක්දෙව් මහරජතුමා අහනවා ඔබ කවුද මොන විදිහේ කුසලයක් කරලාද මේ වටිනා අනිත් අයගේ ඕභාසය නැත්තම් එළිය ආලෝකයේ යටපත් කරමින් මේ දිලිසෙමින් ඔබ මෙතන ඉපදිලා ඉන්නේ. මේ අලුත් දිව්‍ය අප්සරාවකින් දිව්‍යාංගනාවකින් අහන. ඉතින් මෙතුමිය කියන්ට ලැජ්ජයි. ඇයි ලොකු පින්කමක් නෙවෙයිනේ. මේ වැටපොළු මල් 3ක් පූජා කරලා ලැබපු කුසල බලය. ඉතින් මෙන්න මේ විදිහට අර වන්දනා ගමනක යෙදෙනකොට මරුණහම අනිවාර්යෙන් ඒ කෙනා කුසල බලයෙන් ඒ කුසල බලයෙන් සුගතිය උත්පත්තිය ලබනවා. දුගතියකට එහෙම යන්නේ නැහැ. ඒ වගේම තමයි ධර්ම දේශනා කරමින් ඉන්න අවස්ථාවකදී මරුණොත් ඒත් සුගතියම තමයි උත්පත්තිය ලබන්නේ. ඒකට පින්වතුනි හොඳ නිදර්ශන කතාවක්. හැබැයි ඒක වර්තමාන කතාවක්. අපේ ස්වාමින් වහන්සේලා මේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කරලා මේක පටන් අරගෙන යන කාලය තුල ලංකාවේ කවුරුත් දන්න ප්‍රසිද්ධ ස්ථානයක් තමයි නිමලව අරණ්‍ය කියන්නේ. ඉතින් ඒ දකුණු පළාතේ හිටපු බොහෝම දක්ෂ නක්ෂත්‍රය පිළිබඳව දක්ෂ කෙනෙක් උපාසක මහත්මයෙක් තමන්ගේ හඳහන අරගෙන පරීක්ෂා කරගෙන යනකොට මෙතුමාට තේරුණා තමන්ගේ මැරෙන දවස හරියටම හදාගන්නට පුළුවන් වුණා. ඉතින් මෙතුමා අපේ ඒ කඩවැද්දුවේ ජිනවංශ නායක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්ද ඉල්ලවගෙන පැවිදි වුණා. පැවිදි වෙලා ඒ දකුණු පළාතේ රුහුණේ තිබෙන ඒ නිමලව අරණ්‍ය සේනාසනයේ තමයි වාසය කළේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වයසටපත් වෙලා හිටියට වැඩි ධර්ම දේශනා කරන්නේ නැහැ. තමන් වහන්සේගේ ගුණ ධර්ම තමයි දිනු කරගනිමින් හිටියේ. මේ ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේලාටත් කියලා අර තමන්ගේ හරියට මැරෙන දවසට මැරෙන වෙලාවට පින්කමක් යොදාගත්තා. නායක ස්වාමීන් වහන්සේලාත් වඩමවාගෙන ස්වාමීන් වහන්සේලාට සියතින්ම දම්පැන් පිරිනමලා වෙනදා තමන් කවදාවත් බණ කියන්නේ නැහැ. නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ඉල්වගෙන මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ අර ඥාතීන්ට එදා ධර්ම දේශනා කරනවා. පින්වතුනි ආශ්චර්යයි. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටින අවස්ථාවේදීම ස්වාමීන් වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් සුගතිය උත්පත්තිය ලබන්නට ඇති. බලන්න ධර්ම දේශනා කරමින් ඉන්න අවස්ථාවක අපවත් වෙනවා කියන එක, මරණයටපත් වෙනවා කියන එක බොහොම කලාතුරකින් අහන්න ලැබෙන කතාවක්.
ඒ නිසායි මම මේ කතා ප්‍රවෘත්තිය මේ පින්නතුන්ට මේ මොහොතේදී මේ ඉදිරිපත් කළේ. ඒ අප්‍රසිද්ධ කතාවක්. නමුත් ඒක අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා අපට කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ ධර්ම දේශනා කරමින් කවුරු හරි ඉද්දි මරණයටපත් වුණොත් ඒ කෙනා අනිවාර්යෙන් සුගතියටපත් වෙනවා. ධර්ම ශ්‍රවණය කරමින්, දම්පින්කම් කරමින් ආදී දෙයක් කරමින් හිටියොත් ඒ විදිහටම සුගතිය උත්පත්තිය ලබන්නට පුළුවන්. ඉතින් පින්වත් සෑම නිරන්තරයෙන් බුදු ගුණ සිහි මනසිකාරයේ හිතේ තබාගෙන මෛත්‍රී සිතුවිලි ඇති කරගනිමින් ඒ වගේම කලන ලද කුසල ධර්මයන් සිහියට නංවාගෙන ඡාගානුස්සති කුසල ධර්මයේ භාවනාව වඩමින් තමන්ට පුළුවන් නිරන්තරයෙන් තමන්ගේ හිත පිරිසිදු කරමින් ධර්මයට නැඹුරු වෙලා නිතරම ජීවිකා වෘත්තිය පවත්වාගෙන යන්නට. ඉතින් තමන්ට එහෙම වුණාම තමන්ගේ හිත නිතර ධර්මයට අවනත වෙලා තමන්ගේ හිත නිතරම ධර්මයට නැඹුරු වෙලා පවතිනකොට අනිවාර්යෙන් තමන්ට මරණින් පස්සේ සුගතිය උත්පත්තිය ලබන්නට පුළුවන් මාර්ගඵලාදියක් නොලැබුවොත්. ඉතින් මේ ස්වාමින් වහන්සේත් අර භාවනා කරමින් හිටියේ. ඒ නිසා ස්වාමින් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකෙම ගිහිල්ලා උත්පත්තිය ලැබුවා. මහා දිව්‍ය මාලිගාවක. ඉතින් පිටුතුනේ දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබාම ඒ දිව්‍ය සම්පත් අනුභව කරන්නට, වින්දනය කරන්නට ඒකට අවශ්‍ය පරිවාර සම්පත්තියකුත් ලැබෙනවා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා උපන්නට දැන් දිව්‍ය ලෝකයේ හිටියට තමන්ගේ අදහසක් නැහැ තමන් දිව්‍ය පුත්‍රයෙක් කියලා. තමන් තාම පැවිද්දෙක්. තමන් තාම භාවනා කරන යෝගියෙක් කියන හැඟීම තමයි මේ දිව්‍ය පුත්‍රයාට තියෙන්නේ. ඉතින් මේ දිව්‍ය මාලිගාවේ දැන් එතුමා ඉන්නකොට අපි අර මෙතුමාට උපස්ථාන කරන්නට සිටින ඒ දිව්‍ය අප්සරාවන් සියලු දෙනා පැමුණුණා. අත්පා මෙහෙවර කරන්නට, නටන්නට, ගීතිකා කියන්නට, ඒ වගේම මල් ආදී නෙලමින් මෙතුමා සතුටු කරන්නට සිටින මේ දිව්‍ය අප්සරාවන් අපේ ස්වාමියා පැමුණුණා කියලා වහාම ළඟට ඇවිල්ලා පිරිවරා ගත්තා. ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයා මේ කාන්තාව දකිනකොට තමන්ගේ හිතේ තිබෙන පැවිදි සංඥාව මේ ස්වාමීන් වහන්සේට තමන්ගේ ශරීරය විවෘත වෙලා ඇති කියන හැඟීම ඇති වෙලා අර සිවුර හදා ගන්නවා වගේ තමන්ගේ අර දිව්‍ය වස්ත්‍ර හදා ගනිමින් මුහුණ යටට හරවා ගන්නට යෙදුණා. මේ දිව්‍ය අක්ෂරාවන් හිතනවා මේ නම් ශ්‍රමණ දිව්‍ය පුත්‍රයෙක්. ඒ කියන්නේ පැවිදි වෙලා හිටපු දිව්‍ය පුත්‍රයෙක් තමයි. ඒකයි මෙහෙම කියලා. කියනවා දිව්‍ය පුත්‍රය මේක මනුස්ස ලෝකේ නෙවෙයි. මෙහි මහානදම් පුරන්නට පුළුවන් කමක් නැහැ. මෙහි තියෙන සම්පත් අනුභව කරන්නයි. ඒ නිසා දැන් ඔබ මේ සම්පත් අනුභව කරන්නයි කියලා ප්‍රකාශ කරනවා. ඒත් මේ දිව්‍ය පුත්‍රයා ඒක විශ්වාස කරන්නේ නැහැ. සද්ද නැතුව ඉන්නවා. ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඊළඟට මේ දිව්‍ය අප්සරාවන් නටන්නට, ගී කියන්නට, තමන්ගේ අත්වල තිබුණ අර තූර්ය භාණ්ඩ වාදනය කරන්නට පටන් ගත්තා. ඒත් කිසිම ප්‍රතිචාරයක් මේ දිව්‍ය පුත්‍රයාගෙන් ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ ඇත්ත මොකද කළේ? කණ්ණාඩියක් ගෙනල්ලා මේ දිව්‍ය පුත්‍රයා ඉදිරියෙන් තබනවා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා තමන්ගේ රුව දැකලා කල්පනා කරනවා මම දැන් මේ පැවිද්දෙක් නෙවෙයි. මම දැන් දිව්‍ය පුත්‍රයෙක්. මම මේ බණ භාවනා කළේ. මේ ප්‍රතිපත්ති පිරුවේ මේ දිව්‍ය සම්පත් ලබන්න නෙවෙයි. බුද්ධෝත්පාද කාලය කියන එක ඊටාම දුර්ලභ කාලයක්, අවස්ථාවක්. මේ වටිනා දුර්ලභ බුද්ධෝත්පාද කාලයක මං දිව්‍ය සම්පත් ලබන්න නෙවෙයි බණ භාවනා කළේ, ප්‍රතිපත්ති ධර්මයන් පුරු. මේ දිව්‍ය සම්පත් කියන එක අබුද්ධෝත්පාද කාලවලත් ලබන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට එන්න පුළුවන්. ඒක එච්චර දුර්ලභ දෙයක් නෙවෙයි. උපමාවක් කියනවා නම් පින්වතුනි, යම් කිසි කෙනෙක් දක්ෂයෙක් රම්පදක්කමක් ලැබීමේ චේතනාවෙන් යම් තරගයකට සහභාගී වෙනවා. යම් ක්‍රියාවකට යෙදෙනවා.
ඉතින් මේ තැනැත්තා ඒ රන් පදක්කම අපේක්ෂාවෙන් තරගයේ යෙදුනට අන්තිමේ මේ තැනැත්තාට ලැබෙන්නේ මොකද්ද? ලෝකඩ පදක්කමක්. එහෙම නැත්නම් ලී පදක්කමක් ලැබෙනවා. ඉතින් මේ තැනැත්තා සතුටු වෙනවද? සන්තෝෂ වෙනවද? තමන්ගේ දක්ෂතාවය සහ තමන්ගේ ක්‍රියාකාරීත්වය අනුව තමන්ට මේ ලැබිච්ච දේ පිළිබඳව මේ තැනැත්තා සතුටු වෙන්නේ නැහැ. සන්තෝෂ වෙන්නේ නැහැ. තෘප්තියකටපත් වෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තුව තිබුණේ රන් පදක්කමක්. නමුත් ලැබුණේ ලෝකඩ පදක්කමක්. ඒ නිසා හිත සතුටු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව තිබුණේ ආර්ය භූමියටපත් වෙන්නට, නිවන් දකින්නටයි බලාපොරොත්තුව තිබුණේ. නමුත් ලැබුණේ දිව්‍ය සම්පත්තියයි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දැන් මේ දිව්‍ය පුත්‍රයා කල්පනා කරන මං මේ දිව්‍ය සම්පත් ලබන්නට නෙවෙයි මං මේ කටයුතු කළේ. මං දැන් කොහොමද මේකෙන් අත මිදෙන්නේ? මේකට මං ගිජු වුණොත්, මේ දිව්‍ය සම්පත්තියට මං ගිජු වුණොත්, ඒකට හිත මං අවනත වුණොත් මේ සසර කියන එක බොහොම භයානකයි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ දුක් වල කියලා නිමක් නැති සසරට වැටෙන්නට පුළුවන්. සතර අපා දුකට මට වැටෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මම මේකෙන් නිදහස් වෙන්නට ඕනේ. මේකෙන් මම ගැලවෙන්නට ඕනේ. මට ගැලවෙන්නට තියෙන්නේ කොහොමද? කොයි විදිහටද මම මේකෙන් ගැලවෙන්නට තියෙන්නේ? කොහෙද මට පිහිටක් තියෙන්නේ? පිළිසරණක් තියෙන්නේ කියලා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා වැටහෙනවා, අවබෝධ වෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණයි මට දැන් පිහිටට ඉන්නේ. මට දැන් පිළිසරණට ඉන්නේ. වෙන පිහිටක්, වෙන පිළිසරණක් මට ඇත්තේ නැහැ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ වෙත යන්නට ඕනේ කියලා මෙතුමා අර දිව්‍ය අප්සරාවන් සමග මනුස්ස ලෝකෙට එනවා ජේතවනාරාමයට. දැන් කොච්චර වෙලා යන්න ඇති කියලා හිතෙනවද? දැන් ඔය දිව්‍ය ලෝකේ ඉපදිලා ඔය ආපහු දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එන කාලයේ දිව්‍ය පුත්‍රයාට දවසක් හමාරක් එහෙම යන්න ඇති නේද? දවසක් හමාරක් ගියොත් එහෙම බුදුරජාණන් වහන්සේ පිරිනුවන පාලා ආය බුදුරජාණන් වහන්සේගෙන් බණහන්ට තියා මොනවත් කරගන්න හම්බ වෙන්නේ. මොකද දවසක් ගත කරනවා කියලා කියන්නේ අවුරුදු 100ක් චෞතිසා දිව්‍ය භවනට කියන එක අපි මේ ඉස්සරලත් දේශනාවකදී කළා. එහෙමනම් පැයක් හමාරක් ගත කරනවා කියලා කියන්නේ, පැයක් හමාරක් ගත කරනවා කියන්නේ පින්නතුනි, පැයක් ගත වෙන්නට නම් මනුස්ස ලෝකේ අපේ අවුරුදු 4කුත් මාස 2ක් එහෙම නැත්නම් මාස 50ක් පැයක් ගත වෙනවා දිව්‍ය ලෝකේ. පැයක් වෙන්නට නම් අවුරුදු 4කුත් මාස 2ක්. විනාඩියක් ගත වුණා කියන්නේ දිව්‍ය ලෝකේ විනාඩියක් කල් ඇරියා කියලා කියන්නේ. විනාඩියක් කල් ගෙවුවා කියලා කියන්නේ පින්වතුනි දවස් 25කට ආසන්න කාලයක්. දවස් 25කට විතර ආසන්න කාලයක් ජීවත් එහි ඉන්නට ඕනේ වෙනවා. මනුස්ස ලෝකේ දවස් වලින් නම් දිව්‍ය ලෝකේ විනාඩියක් ගත කළා කියලා කියන්නේ දවස් 25ක් විතර. ඒ වගේම තප්පරයක් ගත කළා කියලා කියන්නේ දිව්‍ය ලෝකේ තප්පරයක් කියලා කියන්නේ පින්වතුනි මනුස්ස ලෝකේ අපේ පැය 10ක කාලයක්. ඉතින් එහෙමනම් මේ දිව්‍ය පුත්‍රයා විනාඩියක්වත් ඉඳලා තියෙනවද? නැහැ. දිව්‍ය ලෝකේ වෙලාවෙන් විනාඩියක්වත් ඉඳලා නැහැ. තප්පර එකමාරක් දෙකක් වගේ ඉන්න ඇති. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අච්චරා ගණ සංගුට්ටං පිසාච ගණ සේවිතං වනන්තං මොහනං නාම කතං යාත්‍රා භවිස්සති. ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රේත සමූහයක් වගේ
පෙරේතියෝ සමූහයක් පිරිවරා ගත්තා වගේ. මේ දිව්‍ය අප්සරාවන් මං වට කරගෙන ඉන්නවා. මං පිරිවරාගෙන ඉන්නවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉඳුරන් පිනවන පුජ්‍යලය මෝහයෙන් මුලාවට පත් කරන සසර අතරමං කරන මේ මෝහ නැමැති පංචකාම සම්පත් නැමැති මේ වනයේ මන් දැන් අතරමං වෙලා සිටිනවා. මේ දිව්‍ය පුත්‍රයාට අර දිව්‍ය අප්සරාවන් පෙනුනේ පෙරේතියන් සමූහයක් වගේ. එවැගේම තමන්ට සතුට ගෙන දෙන, තමන්ගේ මේ ඉන්ද්‍රියන් පිනවන්නට පංචකාම සම්පත්තියෙන් පිරුණ නන්දන වනය වැටහුණේ ලෝකයා අතරමං කරන වග වලසුන් වාසය කරන මහ භයානක කැලයක් වගේ වැටහුණේ. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ මෝහ නැමැති වනයේ කතං යාත්‍රා භවිෂ්‍යති, කොහොමද මම නිදහස් වෙන්නේ? කොහොමද මම මේකෙන් නිදහස් වෙලා එළියට යන්නේ? අනේ ස්වාමීනි මට මේකට මාර්ගය කියන්න. මට මේකට පාර පැහැදිලි කරලා දෙන්නට කියලා මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අන්නේ මොහොතේදී බුදුරජාණන් වහන්සේ බලනවා මේ දිව්‍ය පුත්‍රයා මොකද මේ තරම් මේ භයෙන්, මේ තරම් මේ දිව්‍ය සම්පත්තියට කලකිරිලා මේ මිදියට මේ කටයුතු කරන්නේ මොන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ බලනකොට උන්වහන්සේට දකිනවා තමන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටපු තමන්ගේ පුත්‍රයෙක්, ශාසනික දරුවෙක් දැන් මේ දිව්‍ය පුත්‍රයා බවට පත් වෙලා ඉන්නේ. එවැගේම නිවන් අරමුණු කරගෙන ප්‍රතිපත්ති පුරපු කෙනෙක්, නිකන් කෙනෙක් එහෙම නෙවෙයි. සසර භය දක්නාසුළු කෙනෙක් මේ කෙනා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා හිතනවා, කල්පනා කරන මේ තැනැත්තට අමුතුවෙන් දාන සීල ආදී ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව, ගුණ ධර්ම පිළිබඳව කියන්නට දෙයක් නැහැ. මේ ශාසනයේ භාවනා කරලා හිත දියුණු කරගෙන විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්න කෙනෙක්. එබඳු කෙනෙකුට වටින්නේ මේ විදර්ශනා මාර්ගයමයි. විදර්ශනාව නැත්තම් මේ නිවන් මාර්ගයම පැහැදිලි කර දීමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාට මේ ධර්මයේ පිළිබඳව පැහැදිලි කරනවා. නිවනට යන්නට මාර්ගය, ඒ මාර්ගයේ ගමන් කරන්නට වාහනයක්, තමන්ට නැගිලා යන්නට වාහනයක් අවශ්‍ය බව පැහැදිලි කරමින් මේ ධර්මය, මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වාහනයකට, රථයකට උපමා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම තාදිසා රතෝ අකුජනෝ නාම ධම්මචක්කේ සංයුතෝ. දිව්‍ය පුත්‍රය, ඔබට ඔය කැලෙන් එතර වෙන්නට, කැලෙන් නිදහස් වෙන්නට මෙන්න හොඳ පාරක් තිබෙනවා. පාරවල් කිව්වහම පින්වතුනි, අපි දන්න පාරවල් වල නම් සමහර පාරවල් තිබෙනවා, කඳු හෙල් තිබෙනවා, මහා ප්‍රපාත තිබෙනවා, ඒ වගේම වංගු තිබෙනවා. ඒ වගේම සමහර පාරවල් තිබෙනවා පින්වතුනි, ඒ පාරවල් වල යනකොට මහ ඝන කැලෑවල් හසු වෙලා සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, කොටියෝ වග වලසුන් ඉන්න පාරවල් තිබෙනවා. සමහර පාරවල් තිබෙනවා කාන්තාර, වතුර නැති නිරෝධක කාන්තාර තිබෙනවා. ඒ වගේම වාලුකා කාන්තාර තිබෙනවා. ඒ වගේම අමනුෂ්‍ය කාන්තාර කියලා යක්කු, සර්ප, ගෝල, වගේ, වලසුන් ඉන්න පාරවල් තිබෙනවා. සමහර පාරවල් තිබෙනවා කාන්තාර, වතුර නැති නිරෝධක කාන්තාර තිබෙනවා. ඒ වගේම වාලුකා කාන්තාර කියලා යක්කු, සර්ප, ගෝල, වගේ, වලසුන් ඉන්න පාරවල් තිබෙනවා.
පෙරේතයෝ පිසාචයෝ වාසය කරන ඒ පාරේ යන මනුස්සයන් සතුන් ආහාරයට අරගෙන ජීවත් වෙන යක්ෂුයින් අමනුෂ්‍යයෝ ඉන්න කාන්තාර අදුග්‍රහිත ඒවා කැලෑ තිබුණට ගස් කොළන් තිබුණත් ඒවට කියන්නේ කාන්තාර කියලා ඒ විදිහට. ඒ වගේම අර වගවලසුන් ඉන්න කැලෑවලටත් කියනවා ඒවට කියනවා වාර කාන්තාර කියලා. ඒ වගේම චෝර කාන්තාර කියලා කියනවා සොරුන් සැඟවිලා ඉන්න පාරේ යන මනුෂ්‍යයන් වෙළෙඳුන් පදිකයන් අල්වාගෙන ඔවුන් සන්තකව තිබෙන බඩමුට්ටු ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදිය පැහැරගන්න ඒ ඇත්තු මරණයට පත් කරලා දමන ඝාතනය කරන මං පහරන සොරුන් සිටින පාරවල් තිබෙනවා. අදටත් ඕන තරම් තියෙනවා ලෝකෙ. ඉතින් මෙන්න මේ විදිහට ඒ පාරවල් වල ගමන් කරනකොට ලෝකයා නොයෙක් ව්‍යසනවලට කරදරවලට පත් වෙන පාරවල් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා දිව්‍ය පුත්‍රය ඔබට මේ සංසාර කාන්තාරයෙන් එතර වෙන්නට මේ සංසාර නැමැති මෝහ නැමැති වණයෙන් එතර වෙන්නට ඔබට තිබෙනවා ඍජු ඇද නැති වංක නැති පාරක් තිබෙනවා. කාය වංක වචී වංක ආදී වශයෙන් සඳහන් වෙන අපේ මේ ජීවිතයේ තිබෙන වංක ගති. ඒ කියන්නේ අපි විවෘත නැහැ සමාජයට. සමාජයට විවෘත නැතුව සැඟවුණ චරිත ඇතිව එකක් කියමි, එකක් කරමි, එකක් හිතමි කටයුතු කරන ස්වභාවය තමයි ලෝකයේ අතර තියෙන්නේ. නමුත් මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේදී එහෙම බෑ. ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේදී පින්වතුනි ඍජු වෙන්නට ඕනේ, අවංක වෙන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ ලෝකයා ගමන් කරන මාර්ග කීපයක් තිබෙනවා මේ සසරදී. ඒ මාර්ග වලින් දෙකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොනවද? යෝචායන් කාමේසු කාමසුඛාලී කානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මෙන්න මේ ප්‍රතිපදාව මොකක්ද? මේ තියෙනවා පාරක් ලෝකයා ගමන් කරන හැසිරෙන පාරක්. යෝචායන් කාමේසු කානුයෝගෝ කාමයෙහි යෙදෙන කාමයෙහි හැසිරෙන හීනෝ සත්පුරුෂයන් බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් හීනයි පහත්යයි කියලා හඳුන්වන ගම්මෝ ග්‍රාම්‍ය වූ නුවණ නැති ප්‍රඥාව නැති ග්‍රාම්‍ය වූ වැසියන් විසින් භුක්ති විඳින්නා වූ මෝඩ අඥානයන් විසින් වින්දනය කරනු ලබන්නා වූ පෝතුජ්ජනිකෝ පෘතජ්ජන වූ අනරියෝ අනාර්ය වූ ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ කුමක්ද? කාමසුඛල්ලි කාමයෝගේ නම් වූ මේ ඉන්ද්‍රයන් පිනවමින් ගමන් කරන රූපාදී අරමුණු විඳමින් ගමන් කරන්නා වූ ප්‍රතිපදාව. ඒකට වැටුණොත් ඒ පාරට ගමන් කළොත් එහෙම ලෝකයාට ගැලවීමක් නැහැ. ලෝකයාට නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යෝචායන් අත්තකිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. යම් මේ ප්‍රතිපදාවක් තිබෙනවා නම් දුක්ඛ වූ අනාර්ය වූ අර්ථ රහිත වූ තමන්ට කිසිම ලෞකික වූද ලෝකෝත්තර වූද අර්ථයක් සිදු නොකරන්නා වූ යම් ප්‍රතිපදාවක් තිබෙනවා නම් අන්න ඒ ප්‍රතිපදාව ඒ කියන දුක්ඛ ප්‍රතිපදාව ඒකෙනුත් නිවන් දකින්නට නැත්නම් මේ සැප ලබන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කියන අන්ත දෙකට නොවැටි
ඔබට අර වගවලසුන් සහිත වූ පාරක ගමන් කරමින් ව්‍යසනයටපත් වෙන්න වගේ මේ පාරවල් දෙකට වැටුනොත් ඔබ දුකටපත් වෙනවා. එහෙම නැතුව ඔබ මෙන්න මේ පාරේ ගියොත් මේ මොකද්ද මේ ඍජු මාර්ගයේ කෙලින්ම කොහටද තියෙන්නේ? නිවනට. උජුකෝ නාම සෝමග්ගෝ අභයානාමතා දිසා. ඒ තමයි පාර වැටිලා තියෙන්නේ. භයක් නැති, තැතිගැන්මක් නැති, වගවලසුන් නැති, යක්ෂ රාක්ෂසයන් නැති, ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක් නැති, පරම සාන්ත වූ, පරම සැනසෙල්ල වූ ക്ഷേම භූමියකටයි මේ පාර වැටිලා තියෙන්නේ. මෙන්න මේ පාරේ ඔබ ගමන් කරන්න. මොකද්ද මේ පාර? ඒ පාර තමයි පින්නතුනි අරියෝ අට්ඨාංගිකෝ මාර්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වෙන්න මේ මාර්ගයට ඔබ බැස ගන්නට, මේ මාර්ගයට ඔබ පැමිණෙන්න, අන්නේ මාර්ගයට පැමිණිලා නිකන් හරියන්නේ නැහැ. ඔබ මේ මාර්ගය ගමන් කරන්න ඕනේ. ඒ මාර්ගය ගමන් කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පයින් නෙවෙයි. මෙන්න ඔබට වාහනයක් තිබෙනවා. මේ වාහනයට නැගලා ගමන් කරන්න. වාහනේ කොයි විදිහද, කොයි ආකාරයේද කියන එක බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා. අභයා නාමතා දිසා රතෝ අකුජනෝ නාම ධම්මචක්කේහි සංයුක්තෝ. දැන් වාහනයක් ගත්තාම ඒ වාහනේ අපි කවුරුත් දන්නවා අද කාලේ තියෙන වාහනවල ස්වභාවය. ඉතින් මේ වාහනයක් කියලා අපිට කියන්න නම් ඒකට යම් කරුණු කාරණා එකතු වෙන්නට ඕනේ. චැසියක් ඕනේ. ඒ වගේම මේකට වහලේ ආවරණය ඕනේ. රෝද ඕනේ. ඒ වගේම වාහනේ තිබුණට විතරක් බෑ. වාහනේ පදවන්නට රියදුරෙක් ඕනේ. නිකන් වාහනේ යන්නේ නේ. ඒ වගේම අද කාලේ තියෙන වාහන වලට ආදේශ කරනවා නම් මේ විදිහයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ වාහනය ධර්ම නැමැති වාහනේ බුදුරජාණන් වහන්සේ උපමා කොට වදාළේ ඒ බුද්ධ කාලයේ තිබුණ අශ්ව රථ එහෙම නැත්නම් හරකුන් බැඳි කරත්ත ආදී යමකට ඒ වගේ දේවල් වලට තමයි උපමාව ගෙන හැරු දැක්වේ. මොකද ඒ කාලේ තිබුණ හැටියටයි බුදුරජාණන් වහන්සේ උපමාව ගෙන හැර දක්වලා තියෙන ධර්ම කරුණු පැහැදිලි කරන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළමුවෙන්ම දිව්‍ය පුත්‍රය මෙන්න මේ රථය මේ වාහනය සද්ද නගන එකක් නෙවෙයි. ඒ කියන්නේ අද කාලේ තියෙන වාහන උනත් ඒ වගේම අශ්ව කරත්ත උනත් ගත්තාම ඒ වගේ ශබ්ද නොඑක් ශබ්ද තියෙනවා. රෝද කැරකෙනකොට ශබ්ද ඇහෙනවා. ඒ වගේම තෙල් නැති වුනහම, ග්‍රීස් නැති වුනහම කිරිකිරි ගාලා ශබ්ද යනවා. ඒ වගේම බර වැඩි වුනහම ඒ බර උසුලන්නේ නැතුව ශබ්ද නගනවා. මේ ආදී නොඑක් ශබ්ද නගනවා මේ වාහනවල. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා දිව්‍ය පුත්‍රය මේ ධර්ම නැමැති වාහනයට ඔබ ගොඩ වුණොත් එහෙම ඔබ නෙවි කොච්චර පිරිසක් ගොඩ වුණත් මේක බර වැඩි කියලා එහෙම මේ වාහනේ ශබ්ද නගන්නේ නැහැ. කිරිකිරි ගා හඬ නගන්නේ නැහැ. ජරබර ගාලා හඬ නගන්නේ නැහැ. දිව්‍ය පුත්‍රය මේ රථයට කොච්චර පිරිසක් ගොඩ වුණත් ශබ්ද නගන්නේ 84000ක් පිරිස ගොඩ වුණත් ශබ්ද නගන්නේ නැහැ. මගට ගිහින් නවතින්නේ නැහැ. රෝද ගැලවෙන්නේ නැහැ. ඇක්සල් කැඩිලා යන්නේ නැහැ මේ වාහනේ. අනිත් වාහන වලට බර වැඩි වුණොත් එහෙම ඇක්සල් කැඩෙනවා. එහෙම නැතිනම් වලවල් වල වැටෙනකොට රෝද ගැලවිලා කැඩිලා කුඩු වෙලා යනවා. නමුත් මේ වාහනේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මේ වාහනයට ගොඩ වුණාම මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නැමැති මේ ශාසනයට ගොඩ වුණාම
කිසි කෙනෙකුට කරදරයක් පීඩාවක් වෙන්නේ නැහැ. ඒ තැනැත්තා නොනැවතීම අතරමඟ කොහෙවත් හලන්නේ නැහැ. ඒ කියන්නේ මේ මාර්ගයට හරියට අවතීර්ණ වුණා නම් මේ දහම් මාර්ගයට හරියට බැසගත්තා නම් ඒ තැනැත්තා සතර අපායට යවන්නේ නැහැ. මේ කාම සුගතිය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල රඳවන්නේ නැහැ. එයින් ඒ පුද්ගලයා නවත්වන්නේ නැහැ. නොනවති බාධක දුරු කරමින් ඉදිරියටම නිවන කරාම නිවන් පුරය දක්වාම නිර්වාණ අමෘත මහා නගරය දක්වාම මේ පුද්ගලයා කැඳවාගෙන හසුරවාගෙන මේ රටේ යනවා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රටේට ගොඩ වුණාට කොච්චර වුණත් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ, නවතින්නේ නැහැ, සද්ද නගන්නේ නැහැ මේ ධර්ම රටය අකූජනෝ. ඒ වගේම මේ වාහනය තියෙන රෝද දෙකක් තිබෙනවා. රෝද දෙකක් හෝ හතරක්. අද කාලේ වාහන වලට රෝද හතරක් වෙන්නට පුළුවන්. ඒ වගේම කස්ස කරත්තයක් වගේ නැත්නම් ගොන් කරත්තයක් වගේ ගත්තාම රෝද දෙකක් තිබෙනවා. මේ රෝද දෙක උපයෝගී කරගෙන තමයි මේ වාහනේ ගමන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම නැමැති රථයට තිබෙන රෝද මොනවද? ධර්ම චක්‍ර මොනවද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කරනවා මේ රථයට තිබෙන රෝද දෙක තමයි කායික චෛතසික වීරිය. වීරිය කායික වාචික මානසික නැත්නම් චෛතසික වීරිය කියන එක තමයි මේ රෝද දෙක. වීරියක් නැත්නම් උත්සාහයක් නැත්නම් උනන්දුවක් නැත්නම් කෙනෙකුට මේ දහම් මාර්ගයේ ගමන් කරන්නට පුළුවන් කමක් නැහැ. කම්මැලියෙකුට පුළුවන් කමක් නැහැ. වීරිය තිබෙන්නට ඕනේ. පින්වත්නි අපි දන්නවා නේද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් පින්වත්නි නව පොළකම සඳහන් වෙන්නේ වීරිය. වීරිය තමයි එතකොට බුදුරජාණන් වහන්සේ හුඟක් දේශනා කරලා තියෙන්නේ. වීරිය නැතිනම් යන්න පුළුවන් කමක් නැහැ. එතකොට කොහොමද බලන්න අපි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ නව තැනක මේ වීරිය යෙදෙන්නේ කොහොමද කියලා? පළමුවෙන්ම අපි දන්නවා සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන අරුණාම ඊළඟට තියෙනවා සතර ඉර්ධිපාද ධර්ම. සතර ඉර්ධිපාදවල තිබෙනවා විරිය ඉද්ධිපාද කියලා. විරිය ඉද්ධිපාද. වීරිය හොඳට තියෙනවා නම් එයාට ලබාගත නොහැකි සම්පත්තියක් සැපයක් නැහැ කියන එක තමයි ඉර්ධිපාද කියන වචනයෙන් තේරුම. සියලු සැප සම්පත් ලබන්නට මේ වින්දනය කරන්නට පුළුවන් කියන ඉර්ධිය. වීරිය. ඒ වගේම ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය. එතන හතරක් තිබෙනවා. එතන වීරිය හතරක් තිබෙනවා. ඊළඟට පින්වත්නි පංච බල. පංච බල ධර්ම වල තිබෙනවා විරිය බලය කියලා. ඒ වගේම පංච ඉන්ද්‍රිය ධර්ම වල විරිය ඉන්ද්‍රිය කියලා තිබෙනවා. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ සප්ත බොජ්ජංග ධර්මවල තිබෙනවා විරිය සම්බොජ්ජංගය කියලා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙනවා සම්මා වායාම කියලා. මෙන්න මේ විදිහට පින්වතුනි නව පොළකම බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට මේ වීරියේ තිබෙන වටිනාකම වීරිය අවශ්‍යතාවය පිළිබඳව අපට පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ඒ වීරිය අපට අවශ්‍යයි. තිප්පානං කරාණං කටුකාණං පානහරාණං අදිවාසික ජාතිකෝ හෝති. මේ නිවන් මාර්ගයේ යනකොට අපි නොයෙක් විදිහට ඉවසන්ට පුරුදු වෙන්න ඕනේ. නොයෙක් විදිහට වීරිය කරන්න ඕනේ. මොනවටද?
තිප්පානං කරාණං කටුකාණං පානහරාණං තීක්ෂණ වූ තිප්පානං කරාණං කටුක වූ පානහරාණං මේ ජීවිතය තොර කරන්නා වූ තරම් වේදනාවන් මේ ජීවිතයට එන්න පුළුවන්. අපට මේ නිවන් මාර්ගයේදී නොඑක් බාධා පැමිණෙන්නට පුළුවන්. අන්නේ බඳු අවස්ථාවලදී අපි ඒ වීර්යයෙන් ඒවා ඉවසන්නට ඕනේ. ඒ වගේම ඒ වීර්යය කරනකොට අපට බඩගිනිනවා. ඒ වගේම සීත උෂ්ණ ආදී කරදර එනවා. මැසි මදුරුවන්ගේ සත්වයන්ගේ පීඩාවන් එනවා. මේ විදිහට නොඑක් පීඩා ඇති වෙනවා. ඒවා ඉවසන්නට, ඒවා දරන්නට පුළුවන් ශක්තිය තියෙන්නට ඕනේ. ඒ කායික වශයෙන්. ඊළඟට පින්වතුනි, චෛතසික වීර්යය කියන්නේ මොකද්ද? චෛතසික වීර්යය කියන්නේ මේ පින්වතුන් අහලා තියෙනව නේද? අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ගයා සේර්සේ ඇසතු බෝධි මණ්ඩලයේදී එදා චතුරංග සමන්නාගත වීර්ය අධිෂ්ඨානයෙන් මේ බුද්ධත්වය අවබෝධ කර ගන්නට වජ්‍රාසනය මත ඉඳගත්තා කියලා. අන්න ඒ වගේ පින්වතුනි, අපි චෛතසික වීර්යයක් තිබෙන්නට ඕනේ. මගේ මේ ශරීරයේ ලේ මස් වියලෙතොත් වියලේවා, සම් නහර ඇට මේවා ඉතුරුනොත් ඉතුරු වේවා. යන්තං පුරිස තාමේන පුරිස පරක්‍රමේන, පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු යම් ප්‍රතිඵලයක් වෙයි නම් අන්නේ ප්‍රතිඵලය නොලබා මං මේ විරියස්ස සන්තානං මේ භවිසති, මගේ මේ වීර්යයේ අඩුවක් නම්, මගේ මේ වීර්යයේ ලිහිල් කිරීමක් නම් මං සිදු කරන්නේ නෑ කියන මෙන්න මේක තමයි ඒ චතුරාංග සමන්නාගත වීර්යය කියලා කියන්නේ. චෛතසික වීර්යය. මෙන්න මේ චෛතසික වීර්යය හොඳට අපට තියෙන්න ඕනේ. අපි බණ භාවනා කරගෙන යනකොට මැසි මඳුරුව ටිකක් කෑවා කියලා, එහෙම නැතිනම් අපට හරියට ආහාර ටිකක් අඩු උණයි කියලා, එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ කෑකෝ ගැසීම්, එහෙම නැත්නම් යාන වාහන ශබ්ද ඇහෙනවයි කියලා, එහෙම නැතිනම් අපට ශරීරයේ වේදනා කැක්කුම් ඇති වෙනවයි කියලා අපි බය වෙලා අපි භාවනා නොකර නැත්නම් භාවනාවෙන් අයින් වෙලා අපි ඉන්නවනම් අපට මේ නිවන ලබන්නට පුළුවන් කමක් නැහැ. අපි තේරුම් ගන්නට ඕනේ ලෝකයේ අමාරුම දේ, අපහසුම දේ තමයි නිවන් දකින්න එක. ලෝකේ තියෙනනේ අමාරු දේවල්, කෙනෙකුට කරන්න අපහසු බැරි දේවල් තියෙනවනේ. දැන් අද අපට ලෝකේ පේන්න තිබෙන නොයෙක් දෙනා අහසින් පයින්නවා. ගුවන් යානාවලින් ගිහිලා අහසේ ඉඳලා බිමට පයින්නවා. සමහර විට තමන්ගේ ජීවිතය පිළිබඳ අනතුරුදායක දේවල්. නමුත් පයින්නවා. කෙනෙකුට ලෙහෙසියෙන් කරන්න බෑ ජීවිත ආසාව, පණ බය තියෙන කෙනෙකුට කරන්න බෑ. බොහොම චිත්ත ධෛර්යය තියෙන වීරිය ඇති කෙනෙකුට කරන්න පුළුවන්. ඒ වගේම ඊටත් වඩා ධර්ම දේවල් තිබෙනවානේ. අර යම් යම් ඇත්තෝ ආගමික විශ්වාසයන් හිතේ දරාගෙන ඇඟට කටු ගහගෙන එල්ලිලා නොයෙක් දුක් දෙනවා. ඒ වගේම අපේ ශරීරයේ මේ ලෙඩ දුක් හැදුනහම මේ ඔපරේෂන් කරනවා, සිහි නැති කිරීම ආදී සිදු කරනවා. ඉතින් මේ බඳු දේවල් අපේ ජීවිතයට සිදු කරනවා. හැබැයි ඒවා අමාරු වුණාට ඇයි ඒවා කරන්නේ? ඒවා කරන්නේ පින්වතුනි, දැන් අර අමාරු විදිහේ දේවල් කරනකොට යුද හමුදා බටේ යුද පුහුණුව ලබනවා. කෙනෙකුට හිතන්න අමාරු මේ දුක් වේදනා ඉවසන්න. ඒ කරන්නේ ඇයි? ඒ කෙනාට මිල මුදල් ලැබෙනවා. පංචකාම සම්පත් වින්දනය කරන්නටයි ඒවා ඒක තැනත්තා කරන්නේ. ඒ නිසා ඒ තැනත්තාට ඒ දේ කළොත් ඒකෙන් සැපයක් ලැබෙනවා කියන එක දැනගන්න නිසා, මිල මුදල් ලැබෙනවා කියන නිසා, ඒ තැනත්තා ප්‍රසිද්ධිය ලැබෙනවා කියන නිසා අර අමාරු දේ කරනවා.
ඒ වගේම තමන්ගේ ජීවිතය රැක ගන්න ඕන නිසා අර සිහි නැති කිරීම ආදිය සිදු කරලා කපලා කොටලා මේ ශරීරයේ ඒ දේවල් වලට කපන්නට කොටන්නට ඔපරේෂන් කිරීම ආදියට මුහුණ දෙනවා. ඒ කරන්නේ ආසාව නිසා, තණ්හාව නිසා, මේ ජීවිතය රැක ගන්න ඕන නිසා ඒ විදිහට සිදු කරනවා. ඒ අමාරු දෙයට පෙළඹෙන්නේ ඒකයි. හැබැයි අපිට මෙලොව වශයෙන් භාවනා කරලා අපිට ලෞකික වශයෙන් ලැබෙන දෙයක් නැහැ. අපිට ධනෙ ලැබෙන්නේ නැහැ භාවනා කළා කියලා. අපිට ඇඳුම් පැළඳුම් ලැබෙන්නේ නැහැ භාවනා කළා කියලා. මේ ගුණධර්ම පිරුවා කියලා. එතකොට අපිට අපේ කීර්ති ප්‍රශංසාවන් අපිට ලැබෙන්නේ නැහැ. අපිට මේ ධර්ම මාර්ගයේ ගියා කියලා. හිත පිනවන්නේ නැහැ, කන පිනවන්නේ නැහැ, ඇස පිනවන්නේ නැහැ, දිව පිනවන්නේ නැහැ මේ මාර්ගයේ ගමන් කළා කියලා. ඒ නිසා ලෝකයා මේ ධර්ම මාර්ගයට අකමැති. මොකද අර ඇහැ කන නාසය කියන මේ ඉඳුරන් වහන එක තමයි ඉඳුරන්ගෙන් පිනවන ගතිය ස්වභාවය නැති කරන එක තමයි මේ භාවනා ධර්ම මාර්ගය තුළින් සිද්ධ වෙන්නේ. ඒ නිසා ලෝකයා එකට අකමැති. හැබැයි අකමැති වුණත් මේ මාර්ගයේ ගමන් කළොත් ලැබෙන සැපය නම් කියලා නිම කරන්නට බෑ. අර කියන අමාරු දේවල් ලෝකයක් කොච්චර කළත් අන්තිමේ Tamanට දුකක් තමයි සිද්ධ වෙන්නේ. Tamanට අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ කියන ධම්ම මාර්ගයේ ගමන් කළොත්, නිවන් මාර්ගයේ ගමන් කළොත් ඒ තනත්තාට අනිවාර්යයෙන්ම සැපයමයි ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න අර කායික චෛතසික කියන වීරයෙන් හොඳට ගමන් කරන්න. මේකට අවතීර්ණ වෙන්න, මේක බැහැ ගන්න. එහෙම වුණොත් ඔබට අතරමඟ නොනැවති ඔබ බලාපොරොත්තු වෙන්නා වූ ඒ සදාකාලික සාන්ත නිවන ලබන්නට ඔබට ඉදිරියට ගමන් කරන්නට පුළුවන්. නොනැවතී යන්නට පුළුවන්. නැත්තම් අතරමඟ නැවතිලා සසරට වැටෙන්නට සිද්ධ වෙනවා. වීරිය නැති වුණොත්. ඒ නිසා හොඳට වීරිය ඇති කරගන්න. ධම්ම චක්කේහි සංයුතෝ මේ රතයේ තිබෙන එතකොට රෝධ දෙක තමයි වාහන අද කාලේ වාහනක නම් ඉස්සරහ පස්ස රෝධ තමයි මේ කායික චෛතසික වීරිය කියලා කියන්නේ. ධම්ම චක්කේහි සංයුතෝ ඊළඟට වාහනයක් වුණාම ඒ වාහනේ යනකොට ඒ වාහනේ ගමන් කරන ඇත්තෝ දෙපැත්තට වැටිලා විසි වෙලා යන්නේ නැති වෙන්න ආරක්ෂාවක් තිබෙන්නට ඕනේ. ඒ ආරක්ෂාවට ඒ කරත්තවල තිබෙනවා වැටවල් දෙකක්. ඒ වැටවල් අද වාහන නම් දොරවල් දාලා හොඳට ආරක්ෂාකාරීව තියෙනවා. ඉතින් දොරවල් දැම්මා වගේ. ඉතින් ආරක්ෂාකාරීව කෙනෙකුට යන්නට ගමන් කරන්නට නම් ඒ හේතු වෙලා හෝ එහෙම යන්නට පුළුවන් ආරක්ෂක වැට තිබෙන්නට ඕනේ. ඒ කරත්තේ වාහනයක. එතකොට මොකද්ද මේ ධර්මයේ නැමැති නැත්තම් මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ අපට තිබෙන ආරක්ෂක වැට? මොකද්ද? හිරිතස්ස අපාලම්බෝ. හිරිතස්ස හිරි ඔත්තප්ප දෙක තමයි. එතකොට මේ දෙපැත්තේ තිබෙන ආධාරක දෙක, වැටවල් දෙක. එතකොට හිරි ඔත්තප්ප කියලා කියන්නේ මොකද්ද? හිරි කියලා කියන ලැජ්ජාවට. අපි දන්නවා ලෝකපාලක ධර්ම කියලාත් මේවට හඳුන්වනවා. දේව ධර්ම කියලාත් හඳුන්වනවා. ඒ කියන්නේ දේවත්වයට පත් කරන්නටත් කෙනෙක් දෙවියෙක් බවට පත් වෙන්න ඕන නම් ඒ කෙනාටත් මුලින් තිබිය යුතුයි මනුස්ස ලෝකේ ඉන්නකොට මේ ලැජ්ජා බය දෙක තිය යුතුයි. ලැජ්ජා බය දෙක තිබුණොත් තමයි පින්වතුනි ඒ කෙනා කුසල ධර්මයන් පින්කම් කරන්නේ අකුසලයෙන් වළකින්නේ. ඒ නිසා ලැජ්ජා බය දෙක තියෙන්නට ඕනේ. ඒ වගේම දේව ධර්ම මනුස්ස කියලා කියනවා. ඒ වගේම ලෝකපාලක ධර්ම කියලා කියනවා. ලෝකපාලක කියන්නේ ලෝකය පාලනය කරන. දැන් අපිට ඉන්නවනේ රටවල් පාලනය කරන්න ආණ්ඩු තියෙනවනේ. රජවරු ඉන්නවනේ. අන්න ඒ වගේ පාලකයෝ වගේ මේ ලෝකයා පාලනය කරන්න නැත්තම් ලෝකයා තිරිසන් බවට පත් නොකර තිරිසනුන්ගෙන් වෙන් කරලා දක්වන්නට මිනිස්සෙකුගේ මනුස්ස ධර්ම ඇති කරලා ගුණ ධර්මයෙන් පොහොසත් කෙනෙක් බවට පත් කරන්නට අවශ්‍ය කරන ධර්ම කියන එක තමයි ලෝකපාලක ධර්ම කියලා කියන්නේ.
අර එළුවෝ රෑනක්, ගවයෝ රෑනක්, බැටළුවෝ රෑනක් ඔවුන්ට ඕනෑ දිසාවේ යන්නට නොදී පාලනය කරගෙන රැකගන්නේ කවුද? ඒ හරක් රකින්න ගොපල්ලා. අන්නේ ගොපල්ලා වගේ ලෝකයා හරි මාර්ගයට දක්වාගෙන යන දේ කියන එක තමයි මේ ලෝකපාලක ධර්ම කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ ලෝකපාලක ධර්ම තමයි ලැජ්ජා බය දෙක, හිරි ඔත්තප්ප දෙක. ඒ හිරි ඔත්තප්ප දෙක තිබුණොත් අපි හොඳට ආරක්ෂා වෙනවා. අපි වැරදි කරන්නේ නැහැ. පව් කරනකොට අකුසල ධර්මයන් සිදු කරන්නට ලැජ්ජා වෙනවා. ඒ වගේම ලැබෙන්නා වූ විපාක සතර අපා දුක්, ජරා මරණ ආදී සසර දුක් විඳින්න තියෙන බය ඇති වෙනවා. ඒ ඇති වුණොත් තමයි අකුසල් කරන්නේ නැත්තේ. ඒ වගේම අයින් වෙන්නේ. එහෙමනම් අන්නේ හිරි ඔත්තප්ප දෙක අපිට තිබෙන්නට ඕනේ. ඒ හිරි ඔත්තප්ප දෙක ආවරණය කරගෙන ඒකෙන් ආරක්ෂාව ලබාගෙන තමයි මේ නිවන් මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නට තිබෙන්නේ. හිරි තස්ස අපාලම්බෝ සත්‍යස්ස පරිවාරණ. ඒ වගේම මේ රටේ ගමන් කරනකොට වැස්සෙන් තෙමෙන්නේ නැතුව, අවුවෙන් වේලි පිච්චි යන්නේ නැතුව, ඒ වගේම වටෙන් පිටෙන් සීතල උණුසුම් සුළං වලින් කරදරයක් පීඩාවක් නැතුව, මැසි මඳුරුවන්ගෙන් පීඩාවක් නැතුව හාත්පසින් මේකේ ආරක්ෂාව සලසන්ට නම් අද වාහන වගේ හොඳට ලස්සනට ආසන දමලා, හොඳට වහල හදලා, දොරවල් දමලා හොඳට ආරක්ෂාව තිබෙනවා. ඒ වගේම අශ්ව රථයක් ගත්තාම ඒකටත් හොඳට හම් වලින්, ඒ වගේම කොමු පළස් වලින් ආදීන් හොඳට ආවරණය කරලා ජනේල් දමලා රත්තරන් මුතුමැණික් ආදිය අල්ලලා අලංකාර කරලා බොහොම ලස්සනට මේ වටිනාකමට හදලා මේ වාහනේ තියෙනවා. එතකොට මේ වාහනේ යන ඇත්තන්ට කිසි පීඩාවක්, අවැසි වලින් පීඩාවක් නැතුව, මැසි මඳුරුවන්ගෙන් පීඩාවක් නැතුව හොඳට ආරක්ෂාකාරීව මේ ගමනේ යන්නට පුළුවන්. ඒ වගේම වටින් පැමිණෙන්නා වූ බාධා සියල්ල මේ ආරක්ෂාව නිසා වළකිනවා ඒ ඇත්තන්ට. අන්න ඒ වගේ පින්වතුනි දැන් මේ දහම් නැමැති රථයේ නැගලා මේ නිර්වාණ නගරේ කරා ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති මේ මාර්ගයේ ගමන් කරන්නා වූ මේ වාහනේට ආරක්ෂාව සපයන්නේ නැත්නම් අර විදිහට හොඳට ආරක්ෂාව සැපෙන්නේ කොහොමද? සත්‍යස්ස සිහිය තියෙන්නට ඕනේ. හැම වෙලාවකම හැම මොහොතකම සිහිය තියෙන්නට ඕනේ. සිහියෙන් තමයි අපට පෙන්වන්නේ අන්න ඔබට දැන් රාගයක් ඇති වුණා. ඔබට දැන් ද්වේෂයක් ඇති වුණා. ඔබට දැන් මෝහයක් ඇති වුණා කියලා අපට පෙන්වන්නේ, අපට හඳුන්වා දෙන්නේ සිහිය තිබුණොත් තමයි. සිහිය නැති වුණොත් මේ ඇතිවෙච්ච සිතුවිල්ල, මේ ඇතිවෙච්ච අදහස ඔබට වැටහෙන්නේ නැහැ. ඔබට අරමුණු වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ ඔබ දැන් හදන්නේ මේ සතෙක් මරන්න, පාපයක් කරන්න, අකුසලයක් කරන්න. ඔබ දැන් බොරුවක් කියන්න හදන්නේ. ඔබ දැන් ප්‍රාණඝාතය කරන්න හදන්නේ. ඔබ හොරකමක් කරන්න හදන්නේ. වංචාවක්, කපටිකමක් කරන්න හදන්නේ කියලා මේ විදිහට අපට මතක් කරලා දෙන්නේ. අපට ආරක්ෂාව සලසන්නේ ඔබ මේක කළොත් ඔබට මේ විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා අපට පෙන්වලා දෙන්නේ මොකෙන්ද? සිහියෙන්. ඒ සිහිය එහෙනම් අපට හොඳට තියෙන්න ඕනේ. මේ සිහිය කියලා කියන්නේ කුමක්ද? ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට අපි දන්නවා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ධර්ම, ඉන්ද්‍රිය ධර්ම දෙකක් සම වෙන්න ඕනේ. ඒ කුමක්ද? ඒ තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි දෙක සම වෙන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩි වෙලා
ප්‍රඥාව අඩු වුණොත් එහෙම පින්වතුනි ඒ කෙනා කරන්නේ ශ්‍රද්ධාවෙන් නොකල යුතු දේවල් කරනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩිකමට බුදුරජාණන් වහන්සේ ළඟ අපි පහනක් පත්තු කරනවා කියමුකෝ පහනක් පත්තු කරන්නේ එළිය දකින්නයි. සමහර ඇත්තෝ ඉන්නවා ශ්‍රද්ධාව වැඩිකමට තේරුම නැහැ ප්‍රඥාව නැහැ. පහන දල්වලා බුදුරජාණන් වහන්සේගේ අත උඩින් තියෙනවා. ඉතින් පහනක් අතර ගත්තාම මොකද වෙන්නේ? ඒක රත් වෙනකොට පිච්චෙනවනේ. ඉතින් දන්නේ නැහැ. ඒ වගේම සමහර ඇත්තෝ ඉන්නවා Taman තෙල් ගෙනල්ලා තියෙනවා, තිර ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් කවුරු හරි දල්වලා තියෙන පහනට Taman ගෙනල්ලා තියෙන තෙල් ටික වක් කරනවා. ඉතින් අර භාජනේ තෙල් ඒ පහනේ තෙල් උතුරලා ගිහිල්ලා මේස, පුටු, බංකු, රෙදි මේ සියල්ලක් කිලුටු වෙනවා. සමහර විට බුදුරජාණන් වහන්සේගේ ඇඟේ හිටන් තෙල්. එහෙම නැත් ඒ වගේම Taman ගෙනල්ලා තියෙන තිර ටිකත් අර පහනට හැම පැත්තටම දාලා ගිනි තියනවා. ඊට පස්සේ වෙන්නේ මොකද? පලාතම ගිනි අරගන්න. සමහර විට විහාරෙත් ගිනි අරගෙන ගොඩනැගිල්ලත් ගිනි අරගෙන විනාශ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දුම් ගහලා බුදු පිළිමෙත් කළු වෙලා ගොඩනැගිල්ලත් අපිරිසිදු වෙලා මේ විදිහට සිද්ධ වෙනවා. ඇයි? ප්‍රඥාව නැහැ. ශ්‍රද්ධාව විතරයි. Tamanට කරන්න ඕනේ කියන හැඟීම විතරයි. ඒ නිසා ශ්‍රද්ධාව විතරක් බෑ. එහෙනම් ප්‍රඥාවක් තිබෙන්නට ඕනේ. ඉතින් සමහරව ඉන්නවා ප්‍රඥාව තියෙනවා, නුවණ තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව අඩුයි. ඒ ශ්‍රද්ධාව අඩු වෙනකොට මොකද කරන්නේ? ශ්‍රද්ධාව අඩු වෙනකොට ඒ ඇත්තෝ පින්වතුනි පින්දහම් කරන්න පන්සලටම යන්න ඕනේ. ගෙදර ඉඳලා කරන්න පුළුවන්. පින්දහම් කරනවා කියලා දන් දෙන්න ඕනේ. හිතින් කරාම පින් සිද්ධ වෙනවා. හිතින් තමයි සේරම සිද්ධ වෙන්නේ. කියලා මෙන්න මේ විදිහට කල්පනා කරන හිතනවා. කරලා මිත්‍යා දෘෂ්ටි අදහස් අරගෙන දන් දෙන්නේ, සිල් රකින්නේ, වැඳුම් පිදුම් ගෞරව කරන්නේ. මේ විදිහට මාන්නෙන් අහංකාරකමින් කුසලයෙන් ඈත් වෙලා ඉන්න. අන්න එතකොට ඒ අතට ශ්‍රද්ධාව නැහැ, ප්‍රඥාව විතරයි. එතකොට ඒ අත කෛරාටිකෙක් වෙනවා. කපටියෙක් වෙනවා. ප්‍රඥාවෙනුත් ගත යුතු හරය ගන්න දන්නේ නැහැ. අන්න ඒ නිසා ප්‍රඥාව වැඩි වෙලත් බෑ. ඒ නිසා එහෙනම් ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙක සම වුණොත් තමයි මේ ශාසනය අපිට හරියට මඟ ගමන් කරමින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් ක්‍රියාත්මක කරමින් මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට අපි එහෙමනම් ඒ ශ්‍රද්ධාව ඒ කියන ඉන්ද්‍රිය ධර්ම දෙක සම කර ගන්නට ඕනේ. ඊළඟට භාවනා කරන යෝගියෙකුට ඊළඟට බාධා වෙනවා පින්නතුනේ කර්ම දෙකක් තිබෙනවා. ඒ කුමක්ද? සමාධියයි වීරියයි දෙක. සමාධිය වැඩි වුණොත් භාවනා කරගෙන යද්දී තම සමාධිය හොඳට තියෙනවා. සමාධිය වැඩි වෙන නිසා ඒකේ තියෙන ආස්වාදය ලබන්නට සක්මන් කිරීම ආදියකින් තොරව ඉඳගෙන පරියංක භාවනාවෙම යෙදෙනවා. එහෙම වෙනකොට වෙන්නේ තමන්ගේ කය කම්මැලි වෙනවා. ඔත්තප්පේටපත් වෙනවා. කියන්නේ මේ තැනත්තගේ හිත මිත්‍යයටපත් වෙනවා. ඔතෑනි බවටපත් වෙනවා. ඒ පත් වුනහම නිකම්ම නිින්දට වැටෙනවා. එතකොට භාවනා කරනවා කියලා ඉඳගෙන ටික වෙලාවකින් නිින්දට වැටිලා පස්සේ නැගිටිනවා. භාවනා කාලය ඉවරුණා. භාවනා කරුවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි භාවනා වැඩිලා නැහැ, නිින්ද ගිහිල්ලා. ඒ වගේම වීරිය අඩු වුණාම, වීරිය වැඩි වුණාම කුමක්ද වෙන්නේ? සමාධිය අඩු වෙලා වීරිය වැඩි වුණාම වෙන්නේ හිත උද්ධච්චයටපත් වෙනවා. ඒ කියන්නේ සමාධි හිත තැම්පත් වෙන්නේ නැහැ, අරමුණේ හිත ගමන් කරන්නේ නැහැ. Taman උත්සාහවත් වෙනවා භාවනාව දියුණු කරගන්න කියලා. එහෙම උත්සාහවත් වුණාට පින්වතුනි ඒ තැනත්තාට හිත විසිරලා යනවා. හිත අරමුණේ පවතින්නේ නැහැ. ඇයි? වීරිය වැඩි, සමාධිය අඩුකම නිසා. භාවනා අරමුණේ නැහැ. නොයෙක් දේවල් කල්පනා වෙනවා. අනේ මම භාවනා කරන්න ආවට මට භාවනාව වැඩෙන්නේ නැහැ. මට භාවනාව දියුණු වෙන්නේ නැහැ. මට කර්මස්ථානයේ වැටෙන්නේ නැහැ. කියා මේ විදිහට සිද්ධ වෙනවා. එහෙමනම් ඒ තැනත්තාට භාවනාවේ දියුණුව ලබන්නට බැරි. මොකද
ඒ තැනත්තගේ සමාධිය අඩුයි, වීරිය වැඩි, හිත විසිරලා යනවා. ඊළඟට අනිත් පැත්තෙන් වීරිය අඩුකම නිසා සමාධිය වැඩි වෙච්චාම ඒ තැනත්තා නින්දට වැටෙනවා. එතකොටත් මේ නිවන් මාගේ ඉදිරියට යන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඥානවන්තයෝ නුවණැත්තෝ කරන්නට ඕනේ කරන්නේ සමාධියත් වීරියත් දෙක සම කරගන්නට ඕනේ, එක සමාන තත්වයකට පත් කරගන්නට ඕනේ. අන්න ඒ විදිහට පත් කරගෙන තියෙන්නට ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයේ තමයි කුමක්ද? සතිය. සතියට එහෙම සීමාවක් නැහැ. සතියට සීමා පනවන්න ගියොත් එහෙම පින්වතුනි මේ නිවන ඉදිරියට නිවන් මාගේ යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සිහිය හැම තැනකම හැම මොහොතකම තියෙන්න ඕනේ. සතිංච ක්වාහං භික්ඛවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මේ සතිය නැත්තම් සිහිය කියන එක හැම තැනකම හැම වෙලාවකම තිබිය යුතුයි. අපි කරන්නේ භාවනා කරලා පරයන්කේ කමටහන දුන්නට පස්සේ භාවනා කරනවා. භාවනා කරලා නැගිටිනවා. නැගිටින්න පටන් ගන්නකොටම සාදු කියලා ඉවර කරනකොටම අපේ සිහිය නැහැ. භාවනා අරමුණ නැහැ. කමටහනින් හිත පැනලා ඊට පස්සේ කොහේ හරි දුවන්ට හදනවා, ගමන් කරනවා. එතකොට කමටහනින් නෙමෙයි තමයි යන්නේ. එහෙම බෑ. Taman හැම වෙලාවෙම කමටහනින් ඉන්නට ඕන කරනවා. ඒ වෙලාවෙත් Tamanගේ ගත්ත කමටහනම මානසිකාරී කරන්නට ඕනේ. ඒ වගේම අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. ඒ වගේම අසිතේ පීතේ සායිතේ කායිතේ සම්පජානකාරී හෝති. සංඝාටි පත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති. ඒ වගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. කිය මේ විදිහට කියන්නේ හැම තැනකම හැම වෙලාවකම හැම මොහොතකම තමන් ගත්ත තමන්ගේ කමටහන තමන්ට සිහිය තියෙන්නට ඕනේ. නැත්නම් මානසිකාරය කරන්නට ඕනේ. අන්න එහෙම මානසිකාරය කළොත් විතරයි තමන්ට ආරක්ෂාව සැලසෙන්නේ. අර වාහනේ හතර වටෙන්ම හොඳට ආවරණය කරලා තියෙනවා වගේ තමන්ගේ හිත කෙලෙස් වලට ගලාගෙන යන්නට නොදී හිත ආරක්ෂා වෙන්නේ, හිතට රැකවරණය සැලසෙන්නේ, අර ආවරණය සැලසෙන්නේ මේ සිහිය. අන්න එහෙමනම් සිහිය තමයි අපේ මේ නිවන් ගමනට යන නිවන කරා යන මේ රතයේ ආවරණය ආරක්ෂක පෞර හැටියට තියෙන්නේ. එහෙනම් ඒ සිහිය අපි නිතරම තියෙන්නට ඕනේ. නිතරම අපි භාවනා ආරමුණේ ඉන්නට ඕනේ. නිතරම මානසිකාරය කරන්නට ඕනේ. ඒකයි සිදු කළ යුතු වන්නේ. අන්න එහෙම භාවනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යස්ස පරිවාරණ ධම්මාහං සාරතින් භූමි සම්මාදිට්ඨි පුරිජවා. ඊළඟට මේ රතය මේ වාහනය පදවගෙන යන්න රතාචාර්ය ක්‍රියදුරෙක් ඉන්න ඕනේ. නිකන් ඇන්ජම තිබුණාට ඒ රතේ ගමන් කරන්නේ නැහැ. ඒක අවශ්‍ය පාරේ අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට රැගෙන යන්නට එහෙනම් රතාචාර්යෙක් ක්‍රියදුරෙක් සිටින්නට ඕනේ. ගොන් කරත්තේ අශ්ව කරත්තේ වුණත් එහෙමයි. ඔවුන් අපට අවශ්‍ය තැනට ගෙනියන්නට නම් ඔවුන් දක්වගෙන යන්නට ඕනේ. ඉතින් ඒ පදවගෙන යන්නේ කවුද? කවුද ඒ රතාචාර්යයා දැන්? ඒ රතාචාර්යයා වෙන කවුරුවත් නෙවෙයි, තමන්ම තමයි. ධම්මාහං මේ නවලෝකෝත්තර ධර්මයට අවතීර්ණ වෙච්ච ධර්මානුධර්ම ප්‍රතිපදාවට අවතීර්ණ වෙච්ච තමන් මේ කටයුතු කරන්නට ඕනේ. ධර්මයට අනුගත වෙනකොට අපි වැරදි පාරට වැරදි පැත්තට යොමු කරන්නේ නැහැ. අපි ඍජුව කෙලින්ම අවශ්‍ය තැනට අවශ්‍ය ඉලක්කය කරා මේ වාහනය රැගෙන යනවා. නැත්නම් මේ යෝගියක් හැඳවගෙන යනවා ධර්මයේ තුලින්. ධර්මයේ තමයි නිතරම අපි රැඳිලා හිටින්න ඕනේ. ධර්මයේ තමයි අපේ අඩිතාලම වෙන්නට ඕනේ කරන්නේ. ධර්මයේ තමයි අපි හැමතිස්සෙම ගරු කරන්නට ඕනේ කරන්නේ. ධර්මයෙන් අයින් වෙච්ච ගමන්, ධර්මයෙන් පිරිහෙච්ච ගමන්, ධර්මයෙන් ඈත් වෙච්ච ගමන් අපි අධර්මයට වැටෙනවා. එතකොට අපට ආරක්ෂාවක් නැහැ. එතකොට කල හැකි සියලු අකුසල ධර්මයන් සිදු කරනවා. ඒ නිසා ධර්මයට අපි අවතීර්ණ වෙලා, ධර්මයට අපි අවනත වෙලා, ධර්මයේ අපි හැසිරෙන්නට ඕනේ.
ඒක කරගෙන යන්න. ඒ තමයි අපි නිවන කරා ගෙනියන රථාචාර්යය. මේ වාහනේ පදවගෙන යන රථාචාර්ය රියදුරා. ඒ වගේම සම්මා දිට්ඨි පුරේ ජවං. ඊළඟට පින්නතුනේ තියෙන සම්මා දිට්ඨිය ඉදිරියෙන් යනවා. ඒ කියන්නේ රජ කෙනෙක් නගරයකට යනකොට නැත්තම් අද ජනාධිපති කෙනෙක් වගේ රාජ්‍ය නායකයා යනකොට ඉස්සරලා ඔත්තු සේවා වලින් ආරක්ෂක හමුදා වලින් ගිහිල්ලා ඒ අවට පරීක්ෂා කරලා ඔහුට ඒතෙන්ට පැමිණෙන්න සුදුසුයි කියලා සහතික කරන්නේ. ඒ වගේම පාරේ තියෙන බාධක අයින් කරගෙන වාහන හසුරවාගෙන ඉදිරියෙන් ගමන් කරන රථය වගේ නැත්තම් පුද්ගලයෝ වගේ දැන් මේ නිවනට අපි කැඳවාගෙන යනකොට මේ මාර්ගයට යන්නට මාර්ගය පිරිසිදු කරගෙන මාර්ගය එලිපෙහෙලි කරගෙන යන ඉදිරියෙන් යන පිරිසක් ඉන්නවා. නැත්නම් ඉදිරියෙන් මාර්ගය එලිපෙහෙලි කර දීගෙන යන පිරිසක් ඉන්නවා. ඒ කවුද? සම්මා දිට්ඨි පුරේ ජවං. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතිනම් පින්නතුනි මොනම කෙනෙක්වත් මොනම හේතුවක් නිසාවත් මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ නැහැ. මේ ශාසනයට බැසගන්නේ නැහැ. මේ ධර්මයට ඇතුල් වෙන්නේ නැහැ සම්මා දිට්ඨිය නැත්තම්. මොකක්ද සම්මා දිට්ඨිය කියන්නේ? සම්මා දිට්ඨිය කියනකොට මෙතන තුනක් තිබෙනවා. ඒ තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය, විපස්සනා සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන මෙන්න මේ සම්මා දිට්ඨිය තුන ආකාරයකට සඳහන් වෙනවා. එතකොට මෙතන අපි දන්නවා කවුරුත් කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන මේ කුසල අකුසල් පිළිබඳව හොඳ නරක පිළිබඳව ඒ වගේම මෙලව පරලව පිළිබඳව තේරුම් ගන්න වටහා ගන්න දකින අවබෝධ කරගන්න එක තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා තමයි මේ ධර්ම මාර්ගයට පදමින් වැදගන්නේ. කුසල අකුසල ධර්මයන් තේරුම් අරගෙන දුක තේරුම් අරගෙන ඒ වගේම නිවන තේරුම් අරගෙන ඒවා තේරුම් අරගෙන මේ ධම්ම මාර්ගයට අවතීර්ණ වෙන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය තියෙන කෙනා දන් දෙලා සීල් රැකලා මේ බණ භාවනා කරමින් මේවට එන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන මුල් අවබෝධය නිසා. එහෙම නැත්නම් එයා ඒකට අවතීර්ණ වෙන්නේ නැහැ. ඊළඟට ඒ කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් යුක්තව මේ ශාසනයට බැසගත් යෝගියා ඊළඟට කුමක්ද? මේ භාවනා කරගෙන යනකොට ඒ තැනත්තාට විපස්සනා ඥාන පහළ වෙනවා. භාවනාව තුළින් හරියට අර උපදෙස් ඇතුව කරගෙන යනකොට විදර්ශනාව පහළ වෙනවා. ඒ විදර්ශනාව තුළින් ඒ තැනත්තාට දකිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. අන්නේ ත්‍රිලක්ෂණ අවබෝධය තමයි විපස්සනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්නේ විපස්සනා සම්මා දිට්ඨිය තියෙන්නට ඕනේ. ඊළඟට ඒ විපස්සනා සම්මා දිට්ඨිය තිබුණොත් තමයි ලෝකෝත්තර ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ සතර ඵලයන් ලබන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කියන ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පමණයි. එහෙම නැත්නම් අපේ නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එතකොට තමයි මේ ලෝකය හරියාකාරව තත්වාකාරයෙන් අවබෝධ කරගන්න තේරුම් ගන්න වටහා ගන්න. ඒ ආර්යයන් වහන්සේ නමකට ඇතිවෙන ඒ ධර්ම අවබෝධය වෙන කිසි කෙනෙකුට නැහැ. වෙන කිසිවෙකුට ලබන්නට පුළුවන්කමකුත් නැහැ. පින්වතුනි, මෙන්න මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ එදා මේ දිව්‍ය පුත්‍රයාට මේ රථයකට උපමා කරමින් මේ රථයේ නැගිලා නිවනට නිවන් නැමැති නගරයට නිවන් නැමැති පුරයට ക്ഷേම භූමියට ගමන් කරන ආකාරය පිළිබඳව මේ විදිහට ධර්මානුකූලව වටිනා උපමාවක් ගෙන හැර දක්වමින් පැහැදිලි කරමින් මේ විදර්ශනා භාවනාව පිළිබඳව පැහැදිලි දේශනාවක් සිදු කළා. ඒ සිදු කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය පැහැදිලි කරා. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේවා පිළිබඳව දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙනකොට
බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව සිදු කළේ අරහත්වයේ කුළුගන්වමින්. නමුත් මේ දිව්‍ය පුත්‍රයාට ඒ අරහත්වය ලබන්නට නොහැකි වුණත් මේ දිව්‍ය පුත්‍රයාට වාසනාව ලැබුණේ අවස්ථාව උදා වුණේ අර සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් සෑහීමකට පමණයි. ඉතින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගත්තා. සෝවාන් ඵලයට පත් වුණා. එතකොට පින්වතුනි මේ තැනත්තාට ඊළඟට බය වෙන්නට දෙයක් නෑ සසර පිළිබඳව. මොකද සෝවාන් ඵලයට පත් වෙනකොටම ඒ ආර්යයන් වහන්සේට ප්‍රතිඵල රාශියක් ලැබෙනවා. පින්වතුන් දන්නවා ඒ ප්‍රතිඵල මොනවද කියලා. සහ වස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ. සෝවාන් ඵලාවබෝධය සමගම සහ වස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ. ධර්ම තුනක් ඒ సంతානිය තුලින් පහ වෙලා විනාශ වෙලා නැති වෙලා යනවා සදහටම. මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යතත්ති කිංචි. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා සැකය, ඒ වගේම මේ නිර්වාණ මාර්ගය පිළිබඳව නිවන පිළිබඳව ඇතිවෙන මේ ප්‍රතිපදාව පිළිබඳ ඇතිවෙන බුද්ධ ආදී අටතැන කියන තැන සැකය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඒ වගේම සීලබ්බතං වාපි යතත්ති කිංචි. නිවන් අවබෝධ කරගන්නට මේ සසර දුකින් නිදහස් වෙන්නට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැර මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයෙන් හැර වෙන ක්‍රමයකින් වෙන ශාසනයකින් වෙන දහමකින් වෙන ආගමකින් පුළුවන්කමක් නැත කියන එක මෙන්න මේ නිගමනයට බැස ගන්නවා, අවබෝධ කර ගන්නවා, තේරුම් ගන්නවා. මේ කියන කරුණු තුنين අයින් වෙනවා, සදහටම අයින් වෙනවා. ඊළඟට ඒ කෙනා චච්ඡා බිඨා නානි අබබ්බෝකාතුම්. ඒ ආර්යයන් වහන්සේ ඒ සෝවාන් වෙච්ච ආර්ය පුජ්‍යලයා කරුණු 6ක් කරන්නට අභාව්‍ය පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සසර දිවත් පන්සිල් කඩන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. ඒ වගේම සිනහවකටවත් බොරුවක් කියන්නේ නැහැ. ඒ වගේම කාමයේ වරදවා හැසිරෙන්නෙත් නැහැ. කාමයෙහි වරදවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ කාම මිත්‍යාචාරී හැසිරෙන්නේ නැහැ. ඒ වගේම රහමෙර පානය කරන්නේත් නැහැ. නොදැනුවත්ව හොරෙන් කලවම් කරලා වෙන දෙයකට කලවම් කරලා දුන්නත් පානය කරන්නේ නැහැ ඒ ආර්යයන් වහන්සේ. ඊළඟට 6 වෙනි එක තමයි සසරදී කවදාවත් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටියකට නෙමෙයි කොහොමවත් මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. අන්න ඒ තමයි චච්ඡා බිඨානානි අබබ්බෝකාතුම්. කරුණු 6ක් කරන්නට අභව්‍ය පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ වගේම පංචානන්තරිය අකුසල ප්‍රාණඝාතය කොහොමත් කරන්නේ නැති වෙනකොට ඒ පහත් නැති වෙලා යනවා. මේ විදිහට චච්ඡා බිඨානානි අබබ්බෝකාතුම් මේ කියන කරුණු 6 කරන්නට එයා පෙළඹෙන්නේ නැහැ. ඊළඟට සඳහන් වෙනවා මොනවද? තව ටිකක් තියෙනවා. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. ඒ ආර්යයන් වහන්සේ සසරදී ප්‍රත්‍යජන කාලයේදී මෝඩකම නිසා නොදැනුවත්කම නිසා කරපු අකුසල ධර්මයන් පාප ක්‍රියාවන් තිබෙනවා නම් කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා. කායෙන් වචනයෙන් හිතින් යම් අකුසල කර්මයක් සිදු කළා නම් අන්නේ කළා වූ අකුසල ධර්මයන්ගේ විපාකය අභබ්බෝසෝ තස්ස පටිච්ඡාදාය. ඒ වගේ විපාක වින්දනය කරන්නට එයා සුදුස්සෙක් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඒ අකුසල බලයෙන් එයා අපායට එහෙම සතර අපායට එහෙම ගමන් කරන්නේ නැහැ. ආර්ය භාවයට පත් වුණ නිසා. එතකොට චචාබිඨානානි අභබ්බෝක ඒ ආර්යයන් වහන්සේ එතකොට මේ කියන අකුසල දකින්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අභබ්බෝ සෝ තස්ස පටිච්චාදාය කියලා සඳහන් වෙන්නේ මේ කියන දුක් විඳින්නට අභව්‍ය පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම සුගතියේ තමයි උත්පත්තිය ලබන්නේ. මෙන්න මේ හේතුව නිසා මේ කාරණය නිසා දැන් දිව්‍ය පුත්‍රයාට අර සසර තිබුණ බය පිළිබඳව බය නැති වෙලා ගියා. සැකේ නැති වුණා. Taman දැන් දන්නවා Taman අනිවාර්යෙන් දැන් මේ නිවන් මාර්ගට අවතීර්ණ වෙලා සිටින්නේ. ඒ නිසා දැන් Taman සසර දුකින් නිදහස් වෙනවා. යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති යමික් යෝ යේ අරිය සත්‍යානි කියලා සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආර්ය සත්‍ය ධර්මයන් යමෙක් අවබෝධ කළා නම් තේරුම් ගත්තා නම් නතේ භවං අට්ඨමං ආදියන්ති ඒ ආර්යයන් වහන්සේ අටවෙනි ආත්මයකට එහෙම යන්නේ නැහැ. අටවෙනි තැනක එහෙම උත්පත්තිය ලබන්නේ නැහැ. ඒ කෙනා හත්වෙනි ආත්ම භාවයෙන් මේ සසර සියලු දුක්ගින් නිවර දමනවා. අන්න ඒ නිසා මේ දිව්‍ය පුත්‍රයාට මේ දැන් සැනසෙල්ලක් ඇති වුණා. අර එනකොට තිබුණ හිතේ දැවිල්ල, හිසේ සන්ත්‍රාසය, හිතේ බය නැති වෙලා ගියා. බොහොම සතුටින් බොහොම සනසිල්ලෙන් දැන් මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා ගමන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කොට වදාරනවා යස්ස ඒසා දිසං යානං ඉත්‍තිහා පුරිසස්සවා යම් ස්ත්‍රියකට හෝ යම් කාන්තාවකට හෝ යම් පුරුෂයෙකුට හෝ පිරිමියෙකුට හෝ එහෙම නැත්නම් යම් ගිහියෙකුට පැවිද්දෙකුට භික්ෂුවකට භික්ෂුණියකට මෙන්න මේ කියන්නා වූ ඒසා දිසං යානං මෙබඳු ධර්ම යාත්‍රාවක් ධර්ම රථයක් ධර්ම වාහනය මේ විදිහේ වාහනයක් තියෙනවා නම් සචේ ඒතේන යානේන ඒ තැනැත්තා අනිවාර්යෙන් මේ දහම් නැමැති මාර්ගයේ රථයේ නැගිලා නිබ්බානස්සේව සම්තිකේ අතරමඟ නවතින්නේ නැතුව අතරමඟ හැලෙන්නේ වැටෙන්නේ නැතුව අනතුරකටපත් වෙන්නේ නැතුව ඒ තැනැත්තා නිරුපද්‍රිතව සුඛිතව මුදිතව නිවන කරා ගමන් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එහෙමනම් පින්වතුනි ඒ ශාන්තිනායක වූ භාග්‍යවත් වූ අරිහත් වූ මහා කාරුණික සුගත තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ මෙන්න මේ දහම් රථයට අපි සියලු දෙනා නැගගනිමු. මේ දහම් රථය පදවාගෙන නොනවති සියලු බාධාවන් මගහරවගෙන ඒ සදාකාලික ශාන්ත සැනසීම වූ උතුම් අමා මහ නිර්වාණ පුරයට නිර්වාණ නගරයට ගමන් කරන්නට අප සෑම කෙනෙක්ම උත්සාහවත් වෙමු, උනන්දු වෙමු, වීරිය කරමු. එහෙමනම් මේ උතුම් වෙසක් සමයේ පින්වත් සෑම සියලු දෙනාම ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම උතුම් නිර්වාණ ප්‍රතිපදාව තේරුම් ගත්ත මේ සදැහැති පින්වතුන්ද ඒ නිවනට අවතීර්ණ වෙන්නට සුදුසු වටිනා දහම් පදයක් දහම් කරුණු ටිකක් මේ වෙලාවේදී ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ ධර්ම ශ්‍රවණමය කුසලය අප සෑම දිනාටම මේ ජාති ජරා ව්‍යාධි මරණාදී සසර දුකින් නිදහස්ව ලබන උතුම් අමා මහ නිවන දක්වා ගමන් කරගන්නට මේ ධර්ම ශ්‍රවණමය කුසලයේද
හේතු වේවා වාසනාව වේවා කියන මේ ප්‍රාර්ථනාව ඇති කර ගනිමු. ඉතින් එසේ ප්‍රාර්ථනා පිහිටුවා ගනිමින් දැන් පින්වත් සෑම සියලු දෙනාම අද විශේෂයෙන් මේ වෙසක් සමයේ වෙසක් සතිය ආරම්භයේදීම මේ ධර්ම දේශනාව සිදු කරවන්නට දායකත්වයේ දරන්නට යෙදුනේ. මේ ධර්ම දායාදයේ නැත්තම් ධර්ම දානයේ තිබෙන වටිනාකම තේරුම් ගත්ත වටහා ගත්ත මේ සත්පුරුෂ පින්වතුන් ධර්මයේ සඳහන් වෙනවා යමෙක් ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරනවා නම් ඒ කෙනාට කල්ප 8ක් මුළුල්ලේ සසර දිව්‍ය සම්පත් ලැබෙනවා ස්වර්ග සම්පත් ලැබෙනවා කියලා. ඉතින් ඒ විදිහේ වටිනා ආනිසංසගෙන දෙන මේ වටිනා ධර්ම දායාදය ධර්ම දේශනා පින්කම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ කපිල ජිනදාස මහත්මයා සහ දිනේසා ජිනදාස කියන ඒ පින්වත් දෙපළ විසින් ඒ පවුලේ සෑම දෙනා විසින් අද ඒ පින්කමේ දායකත්වය දරනවා. ඉතින් මේ පින්වතුන් වටිනා අරමුණක් අදහසක් ඒ සඳහා ඉදිරිපත් කරගෙන තිබෙනවා. ඒ තමයි කපිල ජිනදාස මහත්මයාණන්ගේ මෑණියන් ආදරණීය මෑණියන් වන යූ.ඩී. සීලවතී මෞතුමිය අද කාලේ හැටියට පරමාවශ වින්දනීය කරලා අවුරුදු 81ක් ආයු වළඳලා මේ ගිය අප්‍රේල් 28 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණා. ඉතින් මේ මෑණියන් පරලෝ සැපත් වෙලා 7 දවසක් සම්පූර්ණ වෙන දිනය නිමිති කරගෙන ඒ මෞතුමියට පින් අනුමෝදන් කරවීමේ බලාපොරොත්තුවත් ඒ වගේම ඒ ජිනදාස මහත්මයාණන්ගේ පරලෝ සැපත් වුණා වූ පියතුමාණන් වන කේ.එල්. ජිනදාස මහත්මයාණන් පරලෝ සැපත් වෙලා අවුරුදු 5මාරක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ පියතුමාණන්ටත් පින් අනුමෝදන් කරවීමේ බලාපොරොත්තුව. ඒ වගේම දිනේසා ජිනදාස මහත්මියගේ ආදරණීය සහෝදරිය නැගණිය වන දිලියුසා නිල්මිනි සහෝදරිය පරලෝ සැපත් වෙලා ළමා කාලයේ වෙන්නට ඕනේ අවුරුදු 30ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ ආදරණීය සහෝදරියට පින් අනුමෝදන් කරවීමේ බලාපොරොත්තුවත් ඇති කරගෙන අද දවසේදී දහවල් දානය සඳහා බරපැන යොදවලා ඒ දාන දායකත්වයේ උසුලලා අනතුරුව ඒ පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මේ ධර්ම දේශනාව සිදු කරවන්නට දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වත් ජිනදාස මහත්මයාණන් කපිල ජිනදාස මහත්මයාණන්ගේ ඒ බලාපොරොත්තු පරිදි ඒ දිනේසා ජිනදාස මහත්මියගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා පරිදි ඒ පරලෝ සැපත් වුණා වූ ඒ මව්පිය දෙපළටත් ඒ වගේම සහෝදරිය ඇතුළු මේ පින්වත් සෑම දෙනා නමින් අභාව ප්‍රාප්ත තවත් ඥාති හිතයිසීන් වෙත්නම් ඒ සෑම සියලු දෙනාටත් මේ මහාර්ග කුසල සම්පත්තිය අත්පත් වේවා දකීවා සියතින් කරගත්ත කුසලයක් මෙන් අනුමෝදන් වෙත්වා මෙපින් අනුමෝදන්ව යම් අකුසල කර්ම විපාකයකින් දුගතියකට පත් වී සිටිත්නම් ඒ දුකින් අත මිදෙත්වා යම් සැපයක් ලබා සිටිත්නම් ඒ සැප දියුණු කර ගනිත්වා සැපයෙන් සැපයට පත් වෙත්වා උතුම් මහා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඒ වගේම ලෝකයා ශාසනයත් ආරක්ෂා කරනු ලබන ලෝකපාලක ශාසන පාලක ආත්ම ආරක්ෂක පින් කැමැති සියලු දෙවියෝද මෙපින් අනුමෝදන්ව ලෝකයා ශාසනයත් ආරක්ෂා කෙරෙත්වා පින්වත් සෑම දෙනාටද ධාර්මික ආරක්ෂා රැකවරණ සලසත්වා විශේෂයෙන් මේ දිනවල මේ ලෝකයේ පවතිනා වූ රෝග භය ලෝකයෙන් තුරන් කරලා ලෝකයාට නිදුක් නිරෝගී සුව ලබා දෙන්නට සියලු ආරක්ෂා රැකවරණ සලසා දෙත්වා සුවසේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන පැතුම් පරිදි නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරවමු. ඒ වගේම අපට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වෙමින් නිවන් සුගති මඟ නිවන් මඟ එළිපෙහෙළි කර දෙනු ලබන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කල්යාණ මිත්‍ර
මහා සංඝරත්නයටත් මේ රටේ මේ ස්ථානයේ වැඩ සිටින මේ ස්වාමින් වහන්සේලා ඇතුළත්ව මේ රටේ වැඩ සිටින ලංකාව තායිලන්තය බුරුමය ප්‍රධාන කොට ඇති ලෝකය පුරා පිරි විසිරී වැඩ සිටින්නා වූ ඒ පූජනීය මහා සංඝරත්නයට මේ කුසල බලයක් පත් වේවා. ඒ මහා සංඝරත්නයේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දියුණු කර ගනිත්වා. සුවසේ පාරමී පුරාගෙන පැතුම් පරිදි නිවනින් සැනසෙන්නට ආයුරාරෝග්‍ය සැප සම්පත් වඩා වර්ධනීය වේවා කියලා මේ මහා සංඝරත්නයට අපි ආශිර්වාද පූර්වකව පින් අනුමෝදන් කරවමු. ඒ වගේම මේ පින්වත් හිතවත් මදහත් වෛරී සියලු ලෝකවාසී සත්වයන්ටද මේ කුසල ශක්තියත් පත් වේවා. මේ කුසල බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැපයෙන් සැපයට පත් වෙත්වා, උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඒ වගේම අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැති පින්වත් සෑම සියලු දෙනාටත් දායකත්වයේ දරනු ලබන්නා වූ කපිල ජිනදාස මහත්මයාණන්, දිනේශා ජිනදාස මහත්මිය ප්‍රධාන ඒ පවුල්වල දූ දරු සෑම දෙනාටත් මව්පිය ජීවත්ව සිටින යම් තාක් මව්පිය දූ දරු සහෝදර ඥාති හිත මිත්‍රාදීන් මෙත්තන්ගේ සෑම දෙනාටත් මේ කුසල ධර්මයන් එකාකාරවත්පත් වේවා. මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් පිණින්ද ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනා වෙනුවෙන් මේ දිනවල මේ ස්ථානයේ නැවතිලා මේ සංඝෝපස්ථාන සිදු කරන දානමාන ආදිය සකස් කරමින් මේ සංඝෝපස්ථාන සිදු කරමින් සිටින පින්වත් බුද්ධික මහත්මයාණන්, එම මහත්මිය, එවැගේම අසංක මහත්මයාණන් ඇතුළු ඒ පින්වත් සෑම දෙනාටත් මේ කුසල ශක්තියත් පත් වේවා. ඒ සෑම සියලු දෙනාටම මේ කුසල බලයේ ශක්තිය ඒකාකාරවත් පත් වීමෙන් එවැගේම ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන්, බලානුභාව බලයෙන්, ඉද්ධානුභාව බලයෙන්, තේජානුභාව බලයෙන්, දෙවියන්ගේ දැහැමි ආරක්ෂා සංවිධාන බලයෙන්, එවැගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශිර්වාද බලයෙන් ජීවිත වටා පවතින සියලු අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ, නක්ෂත්‍ර දෝෂ, භූත දෝෂ, සොර සතුරු කරදර, මාරක බාධක, හිරිහැර, දුක් අඳුරු, අකුසල කර්ම විපාක, අන්ධකාරාදී සියල්ලක් හිරුදුටු අඳුරුමින් විහෙත විද්වාංසනීය වේවා, දූරීභූත වේවා, දුරින්ම දුර වේවා, ප්‍රහාණීය වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු සම්‍යක් සංකල්පනා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය බල, බොජ්ජංගාදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩේවා. මේ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය අසුරු කර ගනිමින් මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ ගමන් කර ගන්නට සෑම දෙනාට ශක්තිය, බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, රැකවරණය, ආශිර්වාදයේම සැලසේවා. සසර විසනතෙක් සතර අපායෙන් අට දුට්ටක්ෂණයෙන් පංචවිධ අන්තරාවෙන් ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන් පස්පවින් දස අකුසලයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් අසත්පුරුෂ පෞකාර පාප මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් සියලු වැරදි වලින් සදහට අත මිදී දිව්‍ය මනුෂ්‍යාදී සුගති සංඛ්‍යාත සැප ලැබමින් සිල්වත් ගුණවත් මනවත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේම ආශ්‍රය භජනයේ පෛරුපාසනීය ඇතිව මව්පිය දූ දරු ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන සුවසේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන එකම ධර්ම මණ්ඩපයකදී දුක්ඛය, සමුදය, නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේශනසී පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රවර අමෘත මහා නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ උතුම් කුසල ශක්තිය අප සැමට එකසේම හේතු වේවා, වාසනාව වේවා කියන මේ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරවමින් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. පින්වතුන්ද පැන් වඩන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ පැන් වැඩීම ආදියත් මේ එක්කම පැන් අපි ගාථා කියන ගමන්ම පැන් වැඩීම ආදිය සිදු කරගන්නට.
ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ එත්තාවතා ච යම්හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච යම්හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච යම්හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි නිවන් ප්‍රාර්ථනා කරගන්න කවුරුත් මේ වාක්‍යය කියන්ට ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මාගේ මේ කුසලයෝ අමාමහත් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු. හොඳයි පින්වත් සෑම දිනකටම සියලු යහපත අභිවෘද්ධිය දියුණුව සැලසේවා සියලු සම්‍යක් සංකල්පනා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස අනිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්මාන සම්පatti විනාතේ සමිජ්ජතු. සාදු සාදු.